අයිබෝන් ප්‍රාථමික මිනිසා තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි පංගුවක් කැප කළේ යමක් නිෂ්පාදනය කිරීම සඳහා. එහෙම නැත්නම් තමන්ගේ ශ්‍රමය වෙහෙසා ඉපැයීම සඳහා. මෙහෙම කරන කෙනා යනකොට ඔවුන්ට ඔවුන්ගේ කාර්යය පහසු කරගන්න විවිධාකාරයේ අවශ්‍යතා පැන නැගුණා. ඒ වගේම දැනුම හෝමාරු කරන්න ඔවුන්ට උවමනා වුණා. ඉතින් මේ අතරවාරයේදී ඔවුන් කතා බහ කරපු දේවල්, ඒ වගේම දැනුම පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ගියපු මොහොතවල් නිර්මාණය වෙන්නට පටන් ගත්තා. ඒතර මේ ආපු ගමන් මගේ අපිට මේ දැනුම හෝමාරු වුණු විදි, ඒ වගේම මිනිස්සු විනෝදාස්වාදය විදියට භාවිතා කරපු දේවල් මේ ඔක්කොම එකතු කරලා අපිට කොහොමද කතන්දර කලාවක් ගොඩ නැගුණේ? මේ අන්දර කලාව බොහොම ජනප්‍රිය වුණේ විනෝදාස්වාද සඳහා පාවිච්චි කරපු අවස්ථාවන් සීමා සහිත වීම නිසා වන්නත් ඇති. අද අපි ඔබත් එක්ක ලිවිසැරි ප්‍රේමයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කතන්දර සාහිත්‍ය පිළිබඳව. අපේ ජනකථා සාහිත්‍ය පිළිබඳව. ඒ පිළිබඳව කතා බහ කරමින් තොරතුරු හොයමින් ලංකාවේ වගේම ලෝකෙත් කොහොමද මේ කතන්දර කලාව ව්‍යාප්ත වුනේ කියන කාරණාව පිළිබඳව විමසා බලන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අදත් වෙනද වගේම වියතුන් දෙපළක් කැඳවාගෙන ආවා. ඒ අතරින් මේ මාතෘකාවට වඩාත් යෝග්‍ය ගැළපෙන සහ මේ පිළිබඳව වඩාත් විශ්ලේෂණාත්මකව අපිත් එක්ක තොරතුරු බෙදා ගන්නට පුළුවන් සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් බොහොම ගෞරවයෙන් ආයිබන් කියලා පිළිගන්නවා. ඒ වගේම පුවත්පත, ඒ වගේම කතා කලාව සහ පරිශ්‍රණය Tamanගේ විෂය කරගත් ගාමිණී කන්දේපොළ සහෘදයාවත් බොහොම ආදරයෙන් ආයිබන් කියලා පිළිගන්නවා. අතරම මහාචාර්යතුමනි, අපි ආරම්භයක් විදිහට ගත්තයින් පස්සේ මේ ජනශ්‍රුතිය සහ ජනකතාව, දැන් අපි ජනකථා සාහිත්‍ය හොයාගෙන යනකොට අපිට මේ ජනශ්‍රුතිය කියලා වචනයක් හම්බ වෙනවා. මේ ජනශ්‍රුතියමද ජනකතාව? එහෙම නැත්නම් මේ දෙක අපිට වෙන් කරගන්න පුළුවන්ද? අපි එතනින් පටන් ගමු. අපේ ඒ පටන් ගැනීම තමයි ලෝකේ මානව විද්‍යාඥයන්ගේ විෂය පටන් ගත්ත හැටි. මානවයා, ඒවත් ජනයා, මිනිසා ඇහුණා දේවල්, ශබ්ද ඇහුණා, ශබ්ද කෙරුවා. පංචේන්ද්‍රයන් ඇති හැම සතෙකුටම එක හා සමානව ශබ්ද කරන්න බෑ. පෙනුණා, ඇහුණා, කතා කෙරුවා, ඒ තවත් කෙනෙකුට ඇහුණා. මේ අතරෙදී කාලයක් යනකොට මේ ඇහුණු දේවල්, ජනශ්‍රුතිය කියන දේවල් ප්‍රභේදගත වුණා. ඉංග්‍රීසියෙන් කියන්නේ folklore classified කියලායි කියන්නේ. නැත්නම් categorized කියලායි කියන්නේ. folklore කියන්නේ LORE ඇසුණු දේ. folk කියන්නේ ජනයා. ජනයාට ඇසුණු දේ ජනයා විසින්ම ප්‍රභේදගත කෙරුවා. කටින් කට අන්දර කතන්දර වුණා. ඒකට කිව්වේ oral tradition කියලා. වාචික sannivedana සම්ප්‍රදාය. ඇසින් දුටු දේ, ඇසට ගොදුරු වුණු දේ අපි කියනවා දෘශ්‍ය මාධ්‍ය බවට පත් වුණා. කණෙන් ඇහිලා ශ්‍රව්‍ය ගෝචර වෙච්ච දේ, උගත් දේවල් ශ්‍රව්‍ය sannivedana බවට පත්. දැන් ඒක අනුප්‍රභේද වලට ළඟට ගියා. ඇසින් දුටු දේවල්, කතන්දර කලාව, තේරවිලි, සෙවීම්, උපදේශ, මේ සියල්ලක්ම වාගේ අනුප්‍රභේද වෙලා අනුප්‍රභේදත් තවත් ප්‍රභේද වෙන්න පටන් ගත්තා. එතකොට ජනශ්‍රුතියේ එක
ස්වල්ප චූල ප්‍රභේදයක් විතරයි ජනකතාව. ජනකතාව ඇතුලේ තව තියෙන්න පුළුවන්. ජනකතාව ඊළඟට වැටෙන්නේ ලොකු ප්‍රභේදයකට වෘත්තාන්ත වේදේ. ඒවත් නැරටොලොජි කියලා කියනවා ඉංග්‍රීසියෙන්. එහෙම නැත්නම් කියනවා ස්ටෝරි ටෙලිං, ක්‍රොනිකල්, එපික්, හිස්ටෝරිකල් ලෙජන්ඩ් ඒකත් බෙදෙනවා. ඉතින් මම හිතන්නේ දවසක් විතර තිස්සේ කතා කරන්න සිද්ධ වේවි විද්වත් සභාවක නම්. මොකද අපි තුන් දෙනාට එකතු වෙලා දවසක් කාලය ගත කරන්න බෑනේ ඔකට. නිසා සුළු වෙලාවක් ගත කළා. හැකිතා දුරට සනිදර්ශිතව එවත් නිදර්ශන සහිතව කියලා දෙන්න බලමු. හොඳයි. අතරම මේ ජනශ්‍රුතියෙන් ජනකතාව වෙන් කරගන්න කොච්චර අපහසුද කියන එක තමයි මම හිතන්නේ මහාචාර්යතුමන් කිව්වේ. මේ ඒත් අපහසුවෙන් හරි වෙන් කරගත්තත් එය දීර්ඝ වශයෙන් සන්න සහිතව විග්‍රහ සහිතව සාකච්ඡා කර යුතු සංවාද කර යුතු කතා බහක් බවට පත් කර ගන්නට වෙනවා. දැන් අපි මේ ජනකතාවේ ආදිතම තොරතුරු වලට ගියොත් අපි උදාහරණ වශයෙන් ලාංකික සමාජය ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මානව ශිෂ්ටාචාරයේ මුල් අදියර සඳහා යන්නත් පුළුවන්. අපිට එහෙම තැනකට කොහොමද මේ කතාව කේන්ද්‍ර කරන්නේ? ඕජිර ඇත්තටම මේ ජන කතාව ජනශ්‍රුතිය කියන මාතෘකාවට ඉතාම හොඳ ප්‍රවේශයක් ලබා දුන්න අපේ මහාචාර්යතුමා. ඉතින් මේ ජන කතාවේ ආරම්භය කියන එකත් ඉතාම බරපතල මාතෘකාවක් නේද? දැන් ඒකත් ටිකක් මේ පුළුල්ව හොයන්න පුළුවන් සහ කාරණා ගොඩක් තියෙන මේ විෂයක් මේ ශාස්ත්‍රයක්. මේ හැබැයි දැන් මේ අපි වජිර ගත්තොත් භාෂාව ගත්තොත් එහෙම දැන් ලේඛනයට වැඩිය ඊටාම ඊට වඩා පැරණි යුගයකදී තමයි භාෂණය ඇති වෙන්නේ. භාෂාව කතා කරන භාෂාව. ඒ කතා කරන භාෂාව ඇතුලේ දැන් ලේඛනය සොයාගත්තට පස්සේ ඒක තමයි ලේඛනය තමයි විශිෂ්ට විප්ලවය කියලා කියනවා. හැබැයි භාෂණය ඇතුලේ මේ මිනිස්සු එකතු වෙලා එතකොට මිනිස්සු අදහස් ගනුදෙනු කරන්න ඒ අදහස් වලට නිර්මාණාත්මක හැඩයක් දෙන්න එහෙම වෙනකොට පොඩි කතා හදිච්ච බව පේනවා ලෝකේ. මේ පොඩි කණ්ඩායම් එකේ කණ්ඩායම් වලට තමන්ගේ අදහස් හුවමාරු කරගන්න සිද්ධ වෙනවා. එතකොට එහෙම වෙනකොට දැන් අපිට ඉතිහාසය කියවනකොට පැහැදිලි වෙනවා විශේෂයෙන් ඔය තුර්කිය, අයර්ලන්තය වගේ මහින්දර පැහැදිලි කරේ සමහර වෙලාවට ඒ රටවල මේ කතා කරලා දැන් අපේ මෑතකදීනේ මේක අවධානය යොමු වෙන්නේ. දැන් කතා කලාව අපේ තිබුණ තමයි හැබැයි අවධානය යොමු වෙන්නේ මෑතකදී. ඒ අර රටවල වෘත්තීය වශයෙන් කතා කියන කලාවක් තිබුණා කියන තොරතුරු සඳහන්. දැන් වෘත්තීය වශයෙන් ඒ කියන්නේ එක එක්කෙනා ගම් වලට ගිහිල්ලා තමන්ගේ කතා නිර්මාණය කරගත්ත කතා කියනවා. මේකට ඉල්ලුමක්කුත් තිබිලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒතර ඒත් එක්කම මේ දැන් ලංකාවේ ගත්තොත් එහෙම අපි අනුරාධපුර යුගයේ ඉඳලාම මම හිතන්නේ එහෙම කතා ඇසීමේ කලාවක් මේ ශ්‍රුතිගෝචර දැන් ඔය ග්‍රන්ථවලට આવොත් එහෙම මොනවාද මේ අමාවතුර බුත්සරණ වගේ ග්‍රන්ථ වලට ඊට පස්සේ පූජාවලිය සද්ධර්ම රත්නාවලිය විශේෂයෙන් ඒව ලියවෙන්නේ පොඩි ශ්‍රුතිගෝචර භාෂාවකින් කියලා කියනවනේ. ඒ ශ්‍රුතිගෝචර භාෂාව කියන්නේ අහන්න ප්‍රිය අහන්න කැමති දැන් කවුරු හරි ඉදිරිපත් කළ එක කියවනවා. අහගෙන ඉන්න පිරිසක් ඉන්නේ කතාව අහගෙන ඉන්න කැමති ඒගොල්ලෝ. ඒතර ඒ භාෂාවෙන් තමයි ලියවෙන්නේ. ඉතින් එහෙමනම් අපිට එහෙම කලාවක් තිබිලා තියෙනවා වගේ පේනවා නේ. දැන් හැබැයි මේ අපේ ජන කතා කියන්නේ සමහර අය මේක ගම කතා විදිහට නම් කරනවා. මේ විද්වත් සමාජය ඇතුලේ සමහර වෙලාවට දැන් නම් ඒක ටිකක් වෙනස් වෙලා තියෙනවා. මුල්ම කාලේ මේක ටිකක් අර ග්‍රාම්‍ය මේ නේද එහෙම පදනමක් නැති මේ ශාස්ත්‍රයක් විදිහට සලකපු බව පේනවා. එතන එහෙම වුණත් මේ පස්සේ අවධානය යොමු වෙන්නේ විදේශිකයන්ගේ මැදිහත් වීමත් එක්ක කියලා තමයි තේරෙන්නේ. ඊට පස්සේ හැබැයි දැන් අද වෙනකොට මේක ලංකාවෙත් ඊටම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඒක මානව අදහස් දැක්වීම සහ නිර්මාණාත්මක කාරණා එක කතා කරනකොට ඊටම වැදගත් විෂයක් බවට පත් වෙලා තියෙනවා. ඔය දැන් විලියම් ජේ තොම්සන් ගැන සඳහන් කරලා
මේ විලියම් ජේ තොම්සන් වගේ අය මේ කතාව විග්‍රහ කරපු විදිය සිංහලෙන් කියලා දීපු මහාචාර්යවරයා තමයි සුනන්ද මහේන්ද්‍රයන්. මොකද ඔබතුමන්ගේ ලිපියක ඔබතුමන් විසින් සපයපු ලිපියකින් උපුටාගත්ත කොටසක මේ කාරණාව පැහැදිලි කරනවා හරි ලස්සනට මට කියවන්න ලැබුණා. ඒ පැහැදිලි කිරීම ලේඛනගත කිරීම හරි අපහසු වුණා මට. මම ඒක ටිකක් කටින් කියලා දෙන්නම්. දැන් හොඳ වචනයක් පාවිච්චි කරුවා ගමේ හිටපු මිනිස්සු කියන. දැන් ගැමියෝ කියන එක ග්‍රාම්‍ය ගමියෝ ගම ගමරාල ගමහාමිනේ කියන වචන අපිට හුරුයි. ඔය જાතියටම ඉංග්‍රීසියෙන් යොදන්න පුළුවන් village villagers folk ඔහොම දාලා තියෙනවා. දැන් මේ භාවිතයට ගත්තු වචන වල හරි තිබුණා මේ සංස්කෘතික තේරුම් වගේ. දැන් පන්සලට යන්නා පන්සල් යන්නා සීලය රකින්නා සිල්වන්තයා. හරි කැලේ යන මිනිහා වනසරන්නා නැත්නම් වනචරයා නැත්නම් වැද්දා. දැන් මේ දැන් අපිට පෙන්눔 කරනවා අපේ විද්වතුන් කීප දෙනෙක්ම එක්කෙනෙක් තමයි මැරිනවුස්කි ජෝසප් කැම්බල් ඕමම තියෙනවා. ලංකාවෙත් හිටියම කට්ටියක්. දැන් මේ ගමේ මෙන්න මේ જાතියේ මිනිස්සු වගේක් හිටියා. අපි කියමු නිදර්ශනයක් වශයෙන් වී ගොවිතැනෙන් ජීවත් වෙන මිනිස්සුයි මේ ගමේ හිටියේ. ගොවි ජනයා මේ ගමේ ඔරු පදවන්න හිටියා. ගංගා තීරේ මිනිස්සු ගම් ඒකට මොකක්ද දන්නා පාටින් ඔරුකාරයෝ. මූදු ගිය මිනිස්සු හිටියා. දීවරයෝ. ඉතින් ඔය වාගේ තව කට්ටියක් හිටියා. ඒගොල්ලෝ අద్భుත බලවේග ගැන විශ්වාස කරනවා. හරි. වැස්සක් වහිනකොට කියනවා අපි පුද පූජා කරන්න ඕනේ වැස්ස වස්සන අద్భుත බලවේගයකට. කවුද මේ අద్భుත බලවේගය? වැස්ස වලාක දෙයි. ගිනියම් වෙන්න පොළොව හැදෙනකොට කියනවා හරි රස්නේ වැඩි. අපි පවන හමන්නට කියලා අපි සූර්ය දිව්‍ය රාජයාට කරමු. දැන් මොන දේව කතා ඇදුණා. ගංගාවලට දෙවියෝ ඉන්නවා. ගස්වලට දෙවියෝ ඉන්නවා. වනාන්තරයට දෙවියෝ ඉන්නවා. පුද පූජා කරන තැන් වල දෙවියෝ ඉන්නවා. ඒ අයට බාරහාර කාණ්ඩ පටන් ගත්තා. ඇත්තට මට වඩා හොඳට මේ කන්දිපොළ මහත්තයා ඔව ගැන දන්නේ. මොකද නවකතාවකුත් ලියලා තියෙනවා ඒකට සම්බන්ධ. දැන් මේ ගැන හොයන්න පටන් ගත්තා. මේ හොයන අය දෙගොල්ලක් වුණා. පළවෙනි කට්ටිය ප්‍රාචීනවාදී. දෙවෙනි කට්ටිය ප්‍රතිචීනවාදී. එතකොට දැන් ප්‍රාචීනවාදී අය පෙරදිග අය. ප්‍රතිචීනවාදී අය බටහිර අය. ඒගොල්ලන්ගේ තව ප්‍රභේද ඇති වුණා. අපි ගත්තොත් එහෙම ඉන්දියානු කලාපය කියමු නිකන් ಭಾರತೀಯ උත්තර ಭಾರತೀය මධ්‍ය ಭಾರತೀය දක්ෂිණ ಭಾರತೀය ඊටත් පල්ලෙහා ශ්‍රී ලාංකික මැලේසියාව සිංගප්පූරු ඒවත් රුසියාව යුක්‍රේනියාව ලිත්වේනියාව තව රටවල් ප්‍රංශය එංගලන්තය යුරෝපය නැගෙනහිර යුරෝපයේ ගත්තොත් ජර්මනියට ආසන්න පෝලන්තේ තියෙනවා චෙකොස්ලොවාකියාව තියෙනවා ඒ වගේ රටවල් තියෙනවා. දැන් මේව එකතු කරුවා. මිනිස්සු කටින් කිව්වා. පිරිසක් බිහි වුණා බෑ. කටින් කියනපු දේවල් කට වචනේටම පාවි යනවා.
එකතු කරන්නේ කොහොමද? ලියන්න ඕන. ලංකාවට ආවා හෙන්රි පාර්කර්. ජෝසප් කැම්බල් ගියා යුරෝපයට. ස්ටිච් සොම්සන් තව තැනකට ගියා. අපේ රටවල් වලට ආපු මියුසියස් හිගින්ස් මහත්මිය වගේ අය. මේ කවුද මේ රීස් ඩේවිඩ්ස් වගේ උදවිය. ආගෙන හිටියා. පන්සලේ කතන්දර තියෙනවා. පල්ලියේ කතන්දර තියෙනවා. ඉස්කෝලේ මහත්තුරු කතා කියනවා. ගෝවියෝ කතා කියනවා. සාමාන්‍ය කාන්තාව කතන්දර කියනවා. සිල් ගත්තාම කතන්දර තියෙනවා. දැන් මුළු ලෝකෙම කතන්දර එකතු කරනවා. එකතු කරලා තුලනාත්මක සාහිත්‍යයක් ගොඩනැගුවා. ඒකට හැබැයි සාහිත්‍ය අධ්‍යයනය කියලා කිව්වේ නැහැ. පාවිච්චි කරපු වචනේ ජනශ්‍රුති අධ්‍යයනය. මොනවද හොයාගත්තේ? අමල් බිසෝ කතාව හොයාගත්තා හෙන්රි පාර්කර් මහත්තයා. ජෝසප් කැම්බල් මහත්තයා තව කතාවක් හොයාගත්තා. ස්ටිච් සොම්සන් මහත්තයා තව එකක් හොයාගත්තා. පස්සේ කාලේ යනකොට විශ්වවිද්‍යාලවලටත් මේක රිංගුවා. මානව විද්‍යාඥයෝ මොකද කෙරුවේ? මැලිනවුස්කි වගේ අය මොකද කෙරුවේ? ගියා එක එක දූපත් වලට. ශාන්තිකර සාගරයේ තියෙනවා ට්‍රෝබියන් දූපත් කියලා. එතුමා කියනවා ප්‍රිමිටිව් සයිකොලොජි කියන පොතේ එක දවසක් මම යනකොට මිනිස්සු වගේ කියනවලු ටැබූ 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 කියලා කියනවා. ලියාගත්තා. මොකක්ද ඒකේ තේරුම කියලා ඇහුවා. තහනම්. තහනම් කතන්දර තියෙනවා, තහනම් වචන තියෙනවා, තහනම් වගන්ති තියෙනවා. ඉංග්‍රීසියට ආව ටැබූ. TABW. තහනම්. තහංචි. දැන් මේක පෙවුන පොදු බවක්. පෙරදිගත් පාවිච්චි කරනවා, අපරදිගත් පාවිච්චි කරනවා. ඒ වගේම තවත් තියෙනවා වචන. ඒ වගේ උගත් තියෙනවා. දැන් අපි කියනවා අර භාෂණයේදී ඇතැම් වෙලාවට අපිට පාවිච්චි කරන්න එපා කියන වචන තියෙනවා. නරකයි පාවිච්චි කරන්න එපා. නොසරුප් අසම්. ආවල් කතන්දර කියන්න එපා. දැන් ග්‍රීසියේ හොම ආවා. දේව කතා කියලා જાතියක් තියෙනවා. දිව්‍ය කතා කියලා જાතියක් තියෙනවා. සාමාන්‍ය කතා කියලා જાතියක් තියෙනවා. මේ කතා නිකන් කියන්න එපා. සුද්ධ වූ කතා. දැන් ජනයා ගෙනාපු කතා බෙදුවා. දේව කතා, දේශගුණ කතා, වනාන්තර කතා, සමුද්‍ර කතා, තහනම් කතා බෞද්ධගමේ පෙන්නනවා. රාජ කතා, චෝර කතා කොහොම කියලා පෙන්නනවා. දැන් මේක හැදෑරු 32ක් සාමයි 32 නෙමේ 50 ගාණක් කරන්න පුළුවන්. දැන් අද ඇවිල්ලා තියෙනවා 100 ගණන් ප්‍රභේදේ. තේරවිලි කතා, උපදේශ කතා, දේව කතා, ඉතිහාස කතා, සමුද්‍ර කතා, සංචාරක කතා, ගවේෂණ කතා, උත්සව කතා, අලුත්ම දේ දේශපාලන කතා, ඕපාදූප කතා, පුද්ගලයන්ගේ චරිතාපදාන කතා. ඔහොම එනවා. බෙදන්න බෑ. නිශ්චිත සංඛ්‍යාවක් දාන්න බෑ. ඉතින් මගේ කල්පනාව නම් එහෙම කරන කෙනෙක් ඉන්නවා නම් විශ්වකෝෂයක් හරි ගසන්න වෙනවා. අකාරාදී පිළිවෙලට දාන්න වෙනවා. ආයන්නෙන් පටන් ගන්න වෙනවා. ආයන්නෙන් පටන් ගන්න ඉතින් දාන්න වෙනවා. ඒක හරි. ඒකට කියන්නේ මුඛ්‍ය චින්තා සුචිය. ජෝසප් මහත්තයා කරලා තියෙන වැඩේ තමයි. කැම්බල් මහත්තයා කරලා තියෙන්නේ, ජොන්ස්ටන් මහත්තයා කරලා තියෙන්නේ. එයා හිතුවා මොටිව් ඉන්ඩෙක්ස් කියලා කියන්නේ.
සූචියක් හැදුවා. අනිත් අයටත් කිව්වා මම ඊටා සුළු සූචියක් හදනවා. මේ මෝටිෆ් ඉන්ඩෙක්ස් එක බලාගෙන ඔබේ රටේ හදන්න. මම ඕක පටන් ගත්තා. පටන් ගත්තාම ඒ කාලේ මලසේකර මහත්තයා ජීවත් වෙනවා. ජීපී මලසේකර මහත්තයා. මකර ගැන කතන්දර තියෙනවද කියලා මම ඇහුවා. අංකවාසේ මකර ගැන කතන්දර තාම හෙව්වේ නෑ. ටිකක් පුළුවන් නම් හොයාගෙන එනවා අපේ බෞද්ධ විශ්වකෝෂයට දාන්න. හොයන්න ගියා. මකර කතා විතරක් තියෙනවා 100 ගන්න. ඉතින් කොහොමද? ඒකට වෙනම පොතක් ලියන්න. මත්ස්‍ය කතා, නාග කතා, දේව කතා කොච්චර තියෙනවද කියලා. හරියට ගණන් බැලුවොත් 33 කෝටියක් කතන්දර තියෙන්න ඕනේ. ඇයි 33 කෝටිය දෙවි දේවතාවෝ ඉන්නයි කියලා තියෙනවනේ. කවුද එකතු කරලා තියෙන්නේ? අදත් තියෙනවා. අදත් හොයනවා. අහවල් දෙයියෝ ගැන ලියලා නැහැනේ. ඈතෙන්නකෝන් මහත්තයා ජීවත් වෙන කාලේ එතුමා හෙව්වලු. අට එතුමාගේ ගෝලයේ කිව්වේ හෙව්වලු කතන්දර. රුප්පේ අන්දරේ කියන එකේ ආ කවියෙන් ලිව්වලු. කෙලවර කරන්න බැහැ. ජනශ්‍රුතිය පිළිබඳ විශ්වකෝෂයක් හැදුවොත් ඒක ජීවිත කාලයක් හදන්න. හොඳයි. ඇත්තටම දැන් සාමාන්‍යයෙන් අපි පිළිගන්න කතාව තමයි මේ ජන කතාවේ බෙදීම් කියන කොටසට ගියාම පුරාණෝක්ති මිත් කියලා හදනවා. ජන කතා folk tales, ප්‍රවාද වෘතාන්ත, දැන් legendaries කියලා අපි කියනවා. ඒකට පුද්ගලික කතන්දර, personal narratives කියලා මෙහෙම මොම සරල බෙදීමක ඉඳලා තමයි කතාව පටන් ගන්න. හැබැයි ජේෂ්ඨ මහාචාර්යතුමන් ඒ සියල්ලම විසිරි කළා දාලා මේක සීමාවක් නැති අසීමාන්තික තැනකට ගමන් කරනවා. අසීමාන්තික කාරණාවක් මතු කළා. ඉතින් ඇත්තටම බැලුවහම එතුමන්ගේ අධ්‍යයනය මේ වර්තමාන પરම්පරාවට අපිට කොයිතරම් වැදගත්ද කියලා හිතෙනවා. අපිට අවසර දෙන්න විරාමයකට ගිහින් ඇවිත් ආයෙත් ඊටම රසවත් ජන කතා සාහිත්‍ය පිළිබඳව ඔබත් එක්ක කතා කරමු. ප්‍රාථමිකව මිනිස්සු ජන ජීවිත ගෙවනකොට ඔවුන්ට තිබුණා ඔවුන්ගේ තොරතුරු බෙදා හැරීමේ උවමනාවක්, තොරතුරු බෙදා ගැනීමේ උවමනාවක්. එදිනෙදා ඔවුන්ට මුහුණ දෙන්න සිදුවන සිදුවීම් අනේකා සමග පැවසීමේ උවමනාවක්. ඒ උවමනාව නාට්‍ය රූපී වුණයින් පස්සේ එය බොහොම රසවත්ව අහගෙන ඉන්නට පුළුවන් තැනකට නිර්මාණය වෙන්නට ඇති. ඊට පස්සේ ඔතන ඉඳලා බිහි වුණු කතන්දර කලාව එය ප්‍රවාද එක්ක අනුගත වෙමින් ඉදිරියට ගමන් කරපු විදිය පිළිබඳව කතා කරන ජනකතා සාහිත්‍ය අද අපේ ලිවිසැරි ප්‍රේමී මාතෘකාව. සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්, ගාමිණී කන්දේපොළ මාධ්‍යවේදියා, ඒ වගේම පරිශ්‍රකයා එක්ක අපි මේ කතා බහ කරමින් ඉන්නේ ජනකතා සාහිත්‍ය පිළිබඳව. දැන් ගාමිණී සාමාන්‍යයෙන් ඔබ අධ්‍යයනය කරන්නේ ජනකතා සාහිත්‍ය පිළිබඳව විවිධ පතපොත ලියමින් ඒ පිළිබඳව ඔබ සොයාගත් දැනුම සමාජයට ලබා දෙන කෙනෙක්. ඒතර ඔබට මේ හොයාගෙන යන ගමනේදී දැන් සිංහල ජන සමාජයේදී මොන වගේ කතන්දරද හමු වෙන්නේ? එතකොට මේ මහාචාර්යතුමන් කියපු අසීමාන්තික බව ඔබට දැනෙනවද? ඔව් ඇත්තටම වජිර මේ මහාචාර්යතුමා සඳහන් කරපු කාරණට අපිට එකක වෙන්න වෙනවානේ. ඒ කියන්නේ අපිට දැන් සමහර වෙලාවට පොඩි පැරණි සමාජය දැන් ඕනම ශාස්ත්‍රයක එක එක යුගයට අනුව නිර්වචන ඉදිරිපත් වෙනවානේ. ඒ නිර්වචන මේ කාලයක් යනකොට වෙනස් වෙනවා නේ. කවිය වෙන්න පුළුවන්, නවකතාව වෙන්න පුළුවන්. දැන් නවකතාවට අද ඒ නිර්වචන ගැලපෙන්නේ නැහැ නේ. කවියට ගැලපෙන්නේ නැහැ. ජනශ්‍රුතියටත් එහෙම තමයි. ඒක ඉතාම පුළුල් විශේෂ ශාස්ත්‍රයක් බවට පත් වෙලා තියෙනවා. දැන් අපි එහෙම හොයාගෙන යනකොට දැන් මුල්ම කාලේ ගමුකෝ. දැන් අපි කිව්වොත් එහෙම දැන් ජාතක දැන් ඉස්සර මුල්ම කාලේ ඉඳලා තියෙනවා කියනවනේ. දැන් ඔය ජාතක බානකවරු වගේ අය. එතකොට ඒ අය මේ ගෙන් අහපු කතා අහපු පිරිසක්
අපේ සමාජයේ ඉඳලා තියෙනවා. මේවා මේ ලේඛනාරූඪ වෙනවනේ පස්සේ කාලේ. හැබැයි මේ ලේඛනාරූඪ වෙන්නේ කතා සංග්‍රහයක් එකතු කරන්න ඕන කියන පදනමෙන් නෙවෙයි නේ. ඒතර ඒක අර ආගමික අරමුණක් තමයි ඒ සඳහා තියෙන්නේ. ඒ අරමුණෙන් බැහැර වෙලා දැන් කතා එකතු කරන්නම ඕනයි කියන අදහස එන්නේ මම හිතන්නේ මේ අර සර් කිව්වා වගේ මේ හෙන්රි පාකර් වගේ අයත් එක්ක මේ විශේෂේෂ්ත්‍රය මේ අධ්‍යයනය කරපු අය. හැබැයි මම හිතන්නේ ඒ අයත් මේකට පෙළඹෙන්න ඇත්තේ ඔවුන්ට මේ අපේ සිංහල ජන සමාජය පිළිබඳ මුල්ම ඒ කියන්නේ හොඳම හරයන් ටික අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මේ ජනශ්‍රුතියත් එක්ක උන්ගේ හැසිරීම එතකොට විශ්වාස පාලන ක්‍රමය පිළිබඳ උන්ගේ ඇතුලේ තිබුණා නේද ගම ඇතුලේ තිබුණා මේක හොයාගන්න ඉතා පහසු ක්‍රමයක් වුණා තමන්ගේ දේශපාලන මේ පරිපාලන වැඩවලට අර ජනශ්‍රුතික ඉගැන්වීම. එතකොට මේ ඒ එකතු කරගෙන ඔය සංග්‍රහ කළා. විවිධ කතා එකතු කරා. දැන් ඒ කතා ඇතුලේ මේ අපි කියමුකෝ දැස කිව්වා වගේ එහෙම සීමාවක් හදන්න බෑ. විවිධ තේමා තියෙනවා තමයි. වර්තමානයේ අපි හොල බලපුවාම අපි දැන් ගොඩක් වෙලාවට කරන්නේ පොත්පත්වල වුණත් පෙළ පොත්වලට වුණත් ගේන්නේ එක සීමාවක කතා කීපයක් විතරයි. හැබැයි හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් පෙනෙයි තව ලංකාවේ කොච්චර ජනකතා එකතු කරන්න තියනවද කියලා. දැන් හෙන්රි පාකර් කියන්නේ ඒව හඳුන්වන්නේ සිංහල ගැමි ජනකතා කියලා හඳුන්වන්නේ සර්. සිංහල ගැමි ජනකතා. ස්ටෝරීස් from village Ceylon. ඔව්. ස්ටෝරීස් from village Ceylon කියලා කියන්නේ. ඔව්. ගැමි ජනකතා ඒව ඇතුලේ මේ ගමේ මිනිසුන්ගේ සිරිත් විරිත් ආකල්ප සංකල්ප මේ පොඩි දේශපාලනක අගයන් පව තියෙනවා විරෝධාකල්ප. දැන් මේ සියල්ලම තියෙනවා. අනිත් පැත්තේ නිර්මාණාත්මක බව. දැන් සමහර කතා අපිට හිතා ගන්න බෑ මේ කතාවල තියෙන නාට්‍යම ගුණය ඔබ කිව්වා වගේ. හරි නාට්‍යෝචිතයි සමහර තැන්. ඉතින් දැන් වර්තමානයේ අපිට තව සංග්‍රහ වෙච්ච නැති එකතු වෙච්ච නැති විශාල කතා ප්‍රමාණයක් අපේ තියෙනවා. හැබැයි කනගාටුවට කරුණා දැන් එහෙම අපිට එකතු කරන්න මේක තාම දුෂ්කර වැඩක්. මේ ගම මිනිස්සුත් එක්ක ඉඳලා කාලයක් ගත කරලා එහෙම කරන්න ඕන වැඩක්. ඉතින් ඒකට කාලයක් ගත වෙනවා. ඒ එක්ක අපි ජීවිත දැන් ජනකතා මේ සංග්‍රහ කරනකොට හොයනකොට ලේඛනගත කරනකොට මේ අපිට කිසිම හැකියාවක් නැහැ ඒ මිනිස්සුගේ කතා ටික වෙනස් කරන්න. බැරි වෙලා හරි ඒ කතාව වෙනස් වීමකට අපේ ලක් වුණොත් ඔවුන්ගේ කතා විවහාරය වෙනස් වුණොත් ඒක අපි කරන අපරාධයක් මම හිතන්නේ. ඒ දුෂ්කරතාවත් එක්ක තමයි මේක ඉතින් වගකීමෙන් කරන්න ඕනේ වැඩක්. ඔව් ඇත්තටම දැන් ඔබ මතු කළා කතාවක් දැන් සිංහල ජනකතාව කියන කොටසට එන්න කලින් මහාචාර්යතුමනි මේ ගාමිණී කන්දපොළ මහත්මයා මතු කරපු අදහසක් එක්ක මම එන්න කැමතියි මේ ජාතක කතාව සහ ජනකතාව කියන විෂයට આવොත් එහෙම මේ ගැඹුරු බණ දහම තාම සරලව කියා දෙන්න ಭಾರತೀಯ ජන සමාජයේ තිබුණු අන්දර භාවිතා කිරීමද ජාතක පොතට එන්නේ. සැබවින්ම දැන් කන්දපොළ මහත්තයා පාවිච්චි කරන එක වචනයක් බාහනකවරු කියලා. ඒ බාහනකවරුත් වර්ග හිටියයි කියලා අපිට උගන්ලා තියෙනවා අපේ ගුරුවරු. මහා බාහනකවරු, එතකොට චූල බාහනකවරු, සාමාන්‍ය බාහනකවරු. බාහනකවරු කියන කට්ටිය මොන වාගේ පිරිසක්ද කියලා හරියටම අපි දන්නේ නැහැ. දැන් ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙන ගන්නකොට අපිට කියලා දෙනවා නැරේටර් කියලා જાතියක් ඉන්නවා. ක්‍රොනික්ලර් කියලා જાතියක් ඉන්නවා. ස්ටෝරි ටෙලර් කියලා જાතියක් ඉන්නවා. දැන් පූජකවරු බාහනකවරු. කාරණා 4-5ක් උඩ බාහනකවරු. හොඳට බස පුළුවන්. හරියට නිශ්චිත වචනේ දන්නවා. නිශ්චිත අර්ථයේ දන්නවා. දැන් ගුරුනාන්සේ කියලා අපි ඉන්නේ ඔය කතකියා තමයි. අපි ගුරුනාන්සේ කෙනෙක් ළඟට යනවා. විද මහත්තයෙක් ළඟට යනවා. ගියා. දැනුත් යනවාද දන්නේ යනවා ඇති. රාජ්‍ය තන්ත්‍රයේ කරන ගම්මුලා දෑනියා ළඟට යනවා. ඉංග්‍රීසි ගුරුවරයා ළඟට යනවා. කවියා ළඟට යනවා. දැනුම් තේරුම් ඇති කෙනෙක් ළඟට යනවා.
එයා කියපු කතාව එයා කියපු අර බස ඒක ඒ විදිහටම පාවිච්චි කරනවා. එකමත් එක කාලෙක කිව්වහම කියනවා නෑ. ඒ කොමත් එක කාලෙක කියලාම දාන්න ඕනේ. ඇයි එකමත් එක කාලෙක කියලා කියවෙන්නේ ළමයා. ගම ආවිනේ කෙනෙක් හිටියා, ගම රාළ කෙනෙක් හිටියා. ඒගොල්ලෝ යහතින් ජීවත් වෙනකොට ගම රාළ දැක්ක වංගෙඩි වගේ රවුම් කීපයක්. එළ කියනවා. ඔක ඔය කටවහර. අර බොහොම නිවැරදිව ප්‍රකාශ කෙරුවා. ලේඛන ගත කෙරුවත් කටවහරෙන්මයි කිව්වේ. දැන් මහාචාර්යතුමනි ඔය කාලානුරූපීව කතා ශරීරය වෙනස් වීම නිසාද ඔය එකමත් එක කාලෙක වගේ අදහසක් ආවේ? ඝන පිහිටුණා කියලා එකක් තියෙනවා. එකමත් එක කාලෙක කියලා පටන් ගත්තොත් කියන එක හොඳ නෑ. ඉංග්‍රීසි වලින් ගත්තත් එහෙම එහෙම කියනවා. රජ අනනලහංග අවාකර. අපායක්ෂරෙන් පටන් ගන්න එපා. එකෝ කියලා දාන්න. ඕනෙම නම් එකෝ කියලා දාන්න නැත්නම් යට ගිය දවස් කියලා දාන්න. දැන් ඒතර ඉංග්‍රීසි සාහිත්‍යයේත් තියෙනනේ once upon a time එහෙම කියලා පටන් ගන්න. ඒක හරි. ඒ දැන් ඉංග්‍රීසි සාහිත්‍යයේ ඉෂ්ඨානිෂ්ඨාධිකරේ කියලා ඝන දෝෂ පෙන්වන්නේ නෑනේ. මේ වචනේ පාවිච්චි කරන්න එපා. ටැබූ කියලා එකක් නම් තිබුණා. තහනම් වචන. හරි. ඉතින් මට මේ ජනමාධ්‍යයක් නිසා මේ තහනම් වචන පාවිච්චි කරන්න අමාරුයි. මෙන්න මේක තහනම් වචනයක්. දැන් මම පන්ති කාමරයක් වුණා නම් මෙලහට පාවිච්චි කරලා ඉවරයි. ඉතින් හිතා ගන්නට කියලා මම කියනවා මේ වචනේ පාවිච්චි කරන්න බෑ මට. මේ වචනේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් බනින්න ඕනේ වුණාම අපි මොන වචනද පාවිච්චි කරන්නේ? දැන් අතම් විට හොඳ වචන පාවිච්චි කරනවා. එන්නේ එපා වල් වනචර්යා කියලා කිව්වොත් හොඳට නරකයි. වනචර්යා නම් වනේ සරන්නා. එතකොට හොඳ විනියෙක්. වල් කියන්නේ කැලෑව නේ. වල් කියන්නේ කැලෑව. කැලේ සරන්නා. කැලේ සරන ඔක්කොම මිනිස්සු වල්ද? මේ ජඩ මිනිස්සු නෑනේ. වනේ සරන්නෝ ඉන්නවා සාන්තුවරයෝ. තපස් රකින්න අය. වික්ෂුන් වහන්සේලා ඉන්නවා. එක එක ಜಾති මිනිස්සු වැද්දොත් ඉන්නවා. වනේ සරන්න. නමුත් අද නරක වචනයක් බවට පත් වෙලා තියෙනවා. වනචර. වනචර කියන්නේ නරක වචනයක් නෙමෙයි. වැද්දා කිව්වම නරක වචනයක් නෙමෙයි. වැද්දේ සරන්නා වැද්දා. වැද්දා කියලා නමක් දාන්නේ නෑනේ. මගේ පුතාගේ නම වැද්දාය. මොකද වයන්නින් පටන් ගන්න දාන්නේ නෑනේ. සමන් කියලා දානවා. කමල් කියලා දානවා. සුසිල් කියලා දානවා. රාණි කියනවා. සීතා කියනවා. රංජිනී එහෙම කියනවා. යහපත් අයහපත් කියලා දානවා. ඒ වගේම කතන්දරත් බෙදුවා. යහපත් කතා, අයහපත් කතා, නොසරුප් කතා, හොරුන්ගේ කතා, සංචාරකයින්ගේ කතා, ගංගා ජාතක පොතට ආවා. අපන්නක ජාතකයේ ඉඳලා විස්සන්තර ජාතකයේ දක්වා ජාතක කතන්දර 547ක් තියෙනවා. 547 ජාතක පොත කියලා කියන්නේ නැහැනේ. අපි කියන්නේ කොහොමද? 550. අයි හේතුව. ඇතම් කතන්දර දිගට ලිව්වා, ඇතම් කතන්දර කෙටියෙන් ලිව්වා. ජාතක පොතේ තියෙන හැම කතාවක්ම ඵලදායක ලෙස පාවිච්චි කරපු පිරිසක් හිටියා. යමක් කියලා දෙන්න. වන්නුපත ජාතකය. වන්නු කියන්නේ වැලි. වැලි පෙනෙන බිමේ යන ගමන. ගල් සාත්තු නායකයා. නන්දි විශාල නම් වෘෂභ රාජ. ගොන් රජා කියන්නේ වෘෂභ රජා. නන්දි විශාල ජාතක. යක්ෂයා, රාක්ෂයා, මන්තරකාරී, දෙවි දේවතාවෝ, වෙලෙන්දු, රජවරු. අපි ගන්නවා සඳ කිඳුරු කතාව.
අතිශය ප්‍රේම ඉහළම ගණේ ප්‍රේම කතාවක්. සඳ කිඳුරයි සඳ කිඳුරි සඳගිරි පව්වට ඇවිල්ලා නර්තනයේ යෙදෙනවා. යෙදෙනකොට සඳ කිඳුරුගේ සුන්දර ස්වභාවය දකින්නවා කවුද? රජ කෙනෙක්. බඹදත් රජ දකින්න. දැකලා සඳ කිඳුරිව අන්තපුරයට ගෙනියන්න යනවා. රජ කෙනෙකුට යන්න බෑ ලොකුම දේ ඕකනේ. කොච්චර ප්‍රමාණයක් අන්තපුරයට ගෙනිච්චද කියලා අපි දන්නේ නැහැ. රටේ ඉන්න ඔක්කොම ගෑනුන්ව ගෙනියනවා. දැන් තමන්ට හිතෙන අභිමත රජතුමානේ. රජ කෙනෙකුට කරන්න බැරි දෙයක් නැහැනේ. කරන්න බැරි දේවල් සක්‍රිය ඇවිල්ලා පාලනය කරනවා. විද්දා. සඳ කිඳුරට විද්දා. ලබා ගන්න පුළුවන් වුණාද? ඇයි බැරි වුණේ? සඳ කිඳුරු කිව්වා ඔබ රජ කෙනෙක් වෙන්න පුළුවන්. පාපියෙක්. තෝ පාපියෙක්. රජෙක් නෙමෙයි. පව්කාරී. රජ කෙනෙක් වුණත් කළකම් ඵල දෙනවා කියලා එකක් තියෙනවා. මොකද කිව්වේ? සත්‍ය ක්‍රියාවක් කෙරුවා. මගේ ප්‍රේමනීය සැමියා නවත පණ ලබන තුරු මම මෙතනින් එක මොහොතක් කෙලවෙන්නේ නැහැ. අධිෂ්ඨාන ශක්තිය ඇස් දෙක පියාගත්තා. අධිෂ්ඨාන ශක්තියක් ඇති කර. වියලි වුණා. රට වියලි. සුෂ්ක ප්‍රදේශ බවට පත් වුණා. එහෙම වුණා මොකද වුනේ? රජතුමාට පෙනුණා එන පොට හොඳ නැහැ. මගේ රජකම දැන් නතර කරන්න ඕන. අර්ථ කීයක් තියෙනවද? දහසක් අර්ථ තියෙනවනේ. ප්‍රේම කතාවකුත් තියෙනවා. අනුවේදනීය ප්‍රේම කතාවක්. ඔක කවියනොත් ලිව්වා, ගද්‍යයෙන්, පද්‍යයෙන්, නාට්‍ය, පන්සලේ පෙන්වුවා, බිතුසිතුවා මැන්දා. සඳ කිඳුරු කතාව ජාතක පොතෙන් ඉවතට ගත්තාම තාම මොනවද බිහි වුනේ? පත්තිනි හැල්ල බිහි වුණා. සුංගාරාත්මක කතා ලියුණා. කන්නගී කෝවලන් කතාව ලියුණා දෙමළේ. සඳ කිඳුරු කතාවම තමයි. හැබැයි වෙන වෙන අර්ථ. නිශ්චිත භාෂාවක් තිබුණා, නිශ්චිත දැක්මක් තිබුණා, නිශ්චිත අර්ථයක් තිබුණා, නිශ්චිත චරිත වර්ගයක් තිබුණා. පස්සේ ඕක නාට්‍ය බවට පත් වුණා. නවකතා බවට පත් වුණා. ඒ විතරද? සිංහල අවුරුදු එනකොට හත්මාළුව සත් දිසාවකින් ගෙන එන කෑම අපි කෑවි. එතනින් නැවතුණාද? නෑ. චිත්‍රකර්මයට ගියා, නර්තනයට ගියා, චිත්‍රපටි වලට ආවා, චිත්‍ර පොත් වලට ආවා. වාචිකව කියන්න පටන් ගත්තා. දැන් මේක ධනන් තුඩ ගියා. මොකද කතාව? සඳ කිඳුරු ජාතකය, චන්න කින්නර ජාතකය. ඔය ටිකම දැන් මට වෙලා නැහැ ඔය ගැන ඔක්කොම කියන්න. වෙස්සන්තර ජාතකය, උම්මංග ජාතකය, වන්නුපත ජාතකය, කාලිංග බෝධි ජාතකය ඔක්කොම හදාරුවොත් ඒක ගියා සාමාන්‍ය මිනිස්සු අතරට. කවි ලිව්වා. සඳ කිඳුරු දා කව විල්ගම්මල හාමුදුරුවෝ. වෙසතුරු දා කව වෙසන්තර ජාතකයේ ගායනා කරන්නේ මළගෙවල් වල. ඇයි? සමාන්තර රේඛාව.
ඉංග්‍රීසියෙන් කියන්නේ parallel stream of communication. උගන්නන්න වෙලා තියෙනවා. දැන් මේවා උගන්නන්න නැතුව වෙන දේවල් උගන්නන්න බෑ. ඔබ අහපු ප්‍රශ්නේ ඉතා වැදගත්. ජාතක පොතේ වටිනාකම වගේම හිතෝපදේශයටත් ගියා. බයිබලයටත් ගියා. කුරානයටත් ගියා. එතකොට තිරුක්කුරල් එකටත් ගියා. හැම රටකම මේ වුණා. මේ කතා තියෙන්නේ. මොනවද මේ කතා? සඳකින්දුරු කතාව, වෙස්සන්තර කතාව, අපන්නක ජාතක කතාව ඕවා තියෙන්නේ. අවසානයේදී බැලුවාම කතා කලාවක් නේ වෙලා. කතා කලාව කියලා අපි කියන්නේත් නෑ. දැන් කියන්නේ වෘත්තාන්ත වේදය. වෘත්තාන්ත වේදය කියන නම දානවා නැරටොලොජි. ඒ ශාස්ත්‍රීය වචනයක්. ඔය ඇත්තටම දැන් ගාමින් දැන් ඔබ හොයාගෙන යනකොට ඔබට හම්බෙන දැන් දේවල් ගැන අපි කතා කරා. දැන් කාලානුරූපීව කතා ශරීරය වෙනස් වීම වගේ තැන්වලට ගියොත් එහෙම දැන් ඔබ මීට දශකයකට විතර කලින් ගිහිල්ලා ඔබ දැන් පොත් කීපයක් පළ කරපු නිසා මම යහන්නේ කලින් ගිහිල්ලා අහපු කතාවේම වෙනස් ස්වරූප වර්තමානයේ වෙනකොට ඇහෙනවද? ඒ කියන්නේ කතාව කාලයට අනුව වෙනස් වෙනවද? එහෙම වෙනස් වීම දක්න ලැබෙනවා විදිහට. ඒ කියන්නේ ඒක පරිසරයත් එක්ක වෙනස් වෙන්නේ අර මුල්ම පරම්පරා 4කට 5කට උඩදී අහපු කතා නෙවෙයි සමහර වෙලාවට අපි මේ වර්තමානයේ අහන්නේ. ඒ සමාන ඒ ප්‍රශ්නේ මහන්න පුළුවන් මේ කාලය වගේම ප්‍රදේශයට දැන් සමහර ලාවට එක පැත්තකට ගිහිල්ලා අහන කතාව අනිත් පැත්තෙන් අහනකොට වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න. ඔව් එහෙම තියෙනවා. දැන් එහෙම තියෙන ඒ උප්පත්ති කතාත් සමහර වෙලාවට බොහොම පැටලවිලි සහගත බව පේනවා. දැන් උදාහරණයකට ඔය මේ ගලේ බණ්ඩාර දෙවියන්ගේ කතාව ඒ හා බඳුණු කතා අපි එකතු කරා විශාල ප්‍රමාණයක් තිබුණා. එතන මේ උප්පත්ති කතා දෙකක් අපට හම්බ වෙනවා. ඒ කියන්නේ ඉන්දියානු සම්භවයක් සහිතව එන ගලේ දෙවියෝ කියන එක සම්භව ප්‍රභේදයක්. අනිත් එක ගලේ බණ්ඩාර දෙවියෝ කියලා අර වත්හිමි කුමාරයා කතාව අර අතුගල පාමුලට වැටිලා තුමා වත්හිමි කුමාරයා ගලේ බණ්ඩාර වුණා කියන කතාව. ඒතර ඒවා එක ප්‍රදේශයේ දැන් මේ අර ගලේ දෙවියන් කියන එක යනවා මේ ගාල්ල මාතර දක්වාම යනවා. එතකොට අන්න ඒ වගේ ප්‍රභේද තියෙනවා. එහෙම හැබැයි ඉතින් මේ ඇදහිලි විශ්වාස ක්‍රමත් එක්ක මිනිස්සු අතර ඒක බද්ධ වෙලා තියෙනවා. මේ ගොඩාක් දුරට කතා ශරීරය වෙනස් වෙන්නේ නැහැ. ශරීරය චූටි වෙනස්කම් වුණත් ගොඩක් වෙනස් වෙන්නේ භාෂා විවහාරයේ වෙනස්කම් වගේ දේවල් තමයි වෙනස් වෙන්නේ. ඒතර ඒත් එක්ක මේ මම හිතන්නේ ඉතින් ඒ අනිත් එක මේ වජිර ඒ කතා වලින් හැම එකකින්ම අතුලෙන් බලපුවාම සමහර වෙලාවට ප්‍රධාන චරිතයක් මතුවෙන දේවල් තියෙනවා. ජන කතාවක නම් එහෙම නැත්නම් යම් කිසි පිරිසක් නේ මූලිකව චරිතයක් මතුවෙන. ඒ චරිතය සමහරවිට මනක් කල්පිත චරිතයක් වෙන්නත් පුළුවන්. මේ ගමේ හිටපු චරිතයක් වෙන්නත් පුළුවන්. දැන් දෙවියෝ වගේ අය නිර්මාණය වෙන්නේ ගමේම ප්‍රදේශයේම හිටපු අය තමයි. බලවන්ත අය පස්සේ කාලේ දෙවියෝ බවට ඒගොල්ලෝ පත් කරගන්නවා. ඇදහිලි විශ්වාස වලට හුරු වෙනවා. දැන් දේවාල වගේ දේවල් දෙවියන් ඇදහිම් විශ්වාස දැන් Tamanට කිසියම් අනතුරක් පිහිටක් ආධාරයක් අවශ්‍ය වුණ වෙලාවට ඒ දෙවියන් වන්දනා කිරීම වගේ දේවල් තියෙනවා. එතකොට ඒකට ඉඩක් තිබුණා ගමේ මිනිස්සුන්ට අසරණභාවය කියාපාන. ඒ අසුරේ කතා නිර්මාණය වීමක් තියෙනවා. අපි අන්දරේ කියන චරිතය ගමුකෝ. දැන් අන්දරේගේ චරිතය වටා ජනකතා රාශියක් අපේ තියෙනවා. ඒව ලංකා පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවානේ. හැබැයි සමහර විචාරකෙක් කියනවා දැන් අන්දරේ කියන සැබෑ චරිතයක් හිටියා කියලා විශ්වාස කරමු. එහෙම හිටියේ නැත්තම් අන්දරේ කියන්නේ ජනතාවගේ නියෝජනයක්. මේ ඇයි එයා උපහාසය තමයි මතු කරන්නේ. මේ අනිත් පැත්තේ රජු පාලකයා. ඒතර ඇයි පාලකයා ළඟ සේවය කරන කෙනා උපහාසයෙන් දක්වන්නේ? මේක මේ සංකේතයක් විදිහට ගේනවා සමහර අය. ඒතර ඒ රජුගේ මේ සමහර වෙලාවට රජුගේ ක්‍රියා ජනතාව උපහාසයට ලක් කරන විවේචනය කරන්න අවස්ථාව තියෙනවා නම් මේ ඒක අන්දරේ හරහා කරනවා. ඒතර ඒ වගේ මේ තමන්ගේ තිබ පීඩාවන් එහෙම නැත්නම් තමන්ට කියාගන්න තිබ්බ දේවල් ඒ චරිත හරහා මතු කරන්න උත්සාහ කරලා දැන් අන්දරේ කියන චරිතය අදටත් වළංගු වෙන්නේ අදත් කතා කරන්නේ මෙන්න මේ වළංගුතාව හින්දා. දැන්
හෙටටත් අනාගතයටත් මේ අන්දරේගේ චරිතයේ දේශපාලන හැප්පිලි ගලප ගන්න පුළුවන්. ඒ වගේ හැබැයි තාය හොඳ තාපත්ම අපූරු කාරණයක් ඔය කියන්නේ. ඕක අද ලෝකය වෘත්තාන්ත වේදයේ වෙනම අධ්‍යයනයක් කරගෙන යනවා. දැන් ඔය අන්දරේව ගත්ත එක ඉතා හොඳයි. දැන් පෝලන්තේ ඉන්නවා ඇන්ඩ්‍රූ කියලා මිනිහෙක්. ඉන්දියාවේ හිටියලු අන්දරිස් කියලා කෙනෙක්. අන්දෝරිස් කියලා තියෙනවා. අපේ අන්දරේ. හැබැයි අන්දරේගේ නම කිසිම ළමයෙකුට දාන්න නැහැනේ. මොකද හේතුව? අන්දරේගේ කතා හොඳට හදාරපු සිංහල සංස්කෘතියට අයිති මිනිස්සු ඒක කතාව විඳිනවා. අන්දරේ සීනිකාපු ඇති. අන්දරේ තමන්ගේ බිරිඳවයි අර රජිනවයි රවට්ටපු ආකාරي. එක්කෙනෙකුට ගිහලා කියනවා කන ඇහෙන්නේ කියලා. අයියෙන් කතා. අනිත් එක්කෙනාට ගිහලා කියනවා ගාල ගෝට්ටියක්. ඉතින් ඒක මවාපු මැවුම්කාරයා ලෝක ප්‍රකටයි. එයා වෙනුවෙන් කවට කතා වගේ බී වුණා. හැම අන්දරේ කෙනෙක්ම රජමැදුරක ඉන්නවා. කෝඩ් ජෙස්ටර් කියලා කියන්නේ යාට. ඒක සර්වකාලීනයි නේ සර්. සර්වකාලීනයි. දැන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අන්දරේලා වැඩි වෙලා අනෙත් අඩු වෙලා. රජවරු අඩු වෙලා. හොඳයි. ගමරාල්ල ගම මහ කියලා තෝමයි. ඔව්. එතකොට මහ දැනුමුත්‍රාත් එහෙමයි. ඒ ජනශ්‍රුතිය ඇතුලේ දේශපාලනක අගය නේ. එතකොට සමාජීය අගය ඒව Tamanට දුක කියා ගන්න තැනක් තියනවා කියන ඉඩක් හදා ගන්න ජනශ්‍රුතිය ඇතුලේ. එතකොට මේ මතයක් ප්‍රකාශ කරන්න ඉඩක් තියනවා කියලා තැනක් හදා ගන්න ජනශ්‍රුතිය ඇතුලේ. Tamanට දැන් සම්භාව්‍ය සාහිත්‍ය අපේ වෙලා තියෙන්නේ දැන් එදා ගැමි ජනයා පිළිබඳ මහා වංශය ගත්තත් ගැමි ජනයා පිළිබඳ කතා කරන අවස්ථා අපිට හම්බෙන්නේ නැහනේ. දැන් ඔවුන්ගේ කොහොමද ජීවත් වුනේ කොහොමද නිවාස තිබ්බේ එහෙම රජ මේ පාලක පැලැන්තිය පිළිබඳ වනේ තහවුරු වෙන්නේ. හැබැයි දැන් සද්ධර්ම රත්නාවලිය වගේ පොතක ඊට වඩා කතා කරනවා ධර්මසේන හාමුදුරුවෝ. මේ හැබැයි මේ ඊට වඩා විශාල ශේෂ්ත්‍රයක් අපේ ගැමි ජනතාව වටා ඔවුන්ගේ සිතුම් පැතුම් ආකල්ප ඇදහිලි විශ්වාස කොච්චර තියනවද නේ? මේක චූල සම්ප්‍රදායක් විදිහට එහෙම නැත්නම් වෙනම අධ්‍යයනය කළ යුතු ශේෂ්ත්‍රයක් විදිහට මම හිතන්නේ පොදු සමාජය අඳුන ගන්න නම් නිතරම කියනවා වගේ ඇත්තටම අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන වගේ මේ අපි ජනශ්‍රුති අධ්‍යයන සඳහා මේ මුල් කැමැත්ත ඇති වෙන්නේ හොයාගෙන යන්න ආසාව ඇති කරන්නේ මේ විශේෂයෙන්ම සුනන්ද මහේන්ද්‍ර මහාචාර්යවරයා තමයි දැන් අපි ලියන ආසාවට ලියපු දේවල් පස්සේ අගය කරලා අඩුපාඩු පෙන්නලා අපි ණය ගැති ඇත්තටම මේ වෙලාවේ මේ ගෞරවයක් මේ මෙහෙම කතා කරන්න ලැබීම මහාචාර්යවරයා සමග ඔබට ස්තුතියි මේ ඒ උනන්දු කිරීම තමයි අපි පොළඹන්නේ. ඉතින් ඒක හරි වටිනවා. අනාගතයේ වෙනුවෙන් දරුවන් වෙනුවෙන් යමක් ඉදිරි කරන්නත් මේ ශේෂ්ත්‍රය ලේඛනගත කරන කොටත් අපිට ධෛර්යයක් වෙනවා මේ කාරණේ. ඔව් ඇත්තටම මේ අපි විරාමයකට යන්න කලින් ඔබතුමන් කියපු මේ කතා දැන් කතා ශරීරය ඒ වගේ මහාචාර්යතුමන් අදහස් දක්වුවා මේ කතා ශරීරය සහ ස්වභාවය තනින් තැනට වෙනස් වන විදිය පිළිබඳව. දැන් අපි සිතුම් පැතුම් අපේක්ෂා මනුෂ්‍ය ස්වභාවයන් හැකියාවන් එතකොට කුතුහලය විස්මය ගෞරවය විශ්වාසය මේ ප්‍රභේදවල සංකලනයක් විදිහට තමයි මේ ජනකතාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකට සංස්කෘතිකමය හැඩයන් එකතු වෙලා කතා ශරීරය වෙනස් වෙලා ප්‍රාදේශීය වශයෙන් කතාව වෙනස් වෙන විදිය පිළිබඳව අපි කතා කරා. සමහර ලාවට මේ එඩ්මන්ඩ් ලීඩ් වගේ මානව විද්‍යාඥයෝ කියනවා ප්‍රහේලිකා තේරවිලි වගේ මේ පැටලිලි සහිත ස්වභාවය වටහා ගන්න නම් දරුවන්ට ජනකතාවේ මූලික අවබෝධය ලබා දීම අත්‍යවශ්‍යයි කියලා. ඒ කියන්නේ මේ ජනකතන්දරත් එක්ක බැඳිච්ච මූලික අවබෝධය තුලින් තමයි දරුවෝ ලෝකේ හොයාගෙන ඉස්සරහට ගමන් කරන්නේ. ඒකට අර පැටලිලි සහගත තැන් එහෙම ලියා ගන්න හරි පහසුයි කියලා. අපි තවදුරටත් ජනකතා සාහිත්‍ය පිළිබඳව ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ විරාමයෙන් අනතුරුව. අද ඊටම රසවත් විදියට මේ අපි අහපු ජනකතාවල තියෙන දැනුම අවබෝධය සහ සැකස්ම
මේ ජනකතා අධ්‍යයනය කරන සාහිත්‍යමය ගුණය පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපි අහපු කතාවල තියෙන සමාන ලක්ෂණ, වෙනස්කම්, ඒකට ඒවා අධ්‍යයනය කරන්න ඕන. ඇයි ආදී වූ කාරණා සාකච්ඡා කරමින් ජනකතා සාහිත්‍ය පිළිබඳව අපි සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සහ ගාමිණී කන්දේපොළ ලේඛකයා එක්ක කතා කරමින් ඉන්නේ. මහාචාර්යතුමනි දැන් අර සුනන්ද මහේන්ද්‍ර මහාචාර්යතුමන් ගැන කිව්වා මේ ගාමිණී කන්දේපොළ මේ එතුමන් නිසා තමයි අපිට ජනකතා ගැන හොයන්න හිතුනේ කියලා. ඇත්තටම මේ එතුමන් කතන්දර ගබඩාවක්. ඒ වගේම කතා පිළිබඳව බොහෝ තොරතුරු දන්නවා. සහ ඒ කතන්දරවල ඇති වුණු නැති වුණු ස්වභාවයන් සම අසම ලක්ෂණ පිළිබඳව දන්නවා. දැන් ජනකතාවේ ලෝක භාවිතය පිළිබඳව කියන කොටසට අපි ආවොත් මහාචාර්යතුමනි දැන් ග්‍රීක, බුරුම, චීන, ඉන්දියානු, මොංගෝලියානු ඔබතුමන් කියපු විදිහට තවත් බොහෝ රටවල් වල මේ තියෙන සම ලක්ෂණ පිළිබඳව අපි තරමක් කතා කරොත් මම හිතන්නේ වටිනවා. කියාපු ගබඩාවෙන් දැන් ටික කතන්දර ගබඩාව ඈත්ලා ගිහිල්ලා ඔය අලුත් ගබඩාවකට ඇවිල්ලා තියෙනවා. ඕක තමයි කාරණේ. රොබර්ට් ග්‍රේව්ස් කියන ආචාර්යවරයා ගියා ග්‍රීසියට. ගිහිල්ලා එයා ග්‍රීක කතන්දර එව්වා. Greek myths and legends කියලා පොතකුත් ලිව්වා. අතීනා දෙවඟනාවේ කොහොමද? මියුස් දෙවඟනාවේ කොහොමද? වීනස් දෙවඟනාවේ කොහොමද? හේරා කියන ආටිමිස් කියන දඩයක්කාරයා ආවේ කොහොමද? අපොලෝ කියන සූර්ය දේවතාව ආවේ කොහොමද? හොයුවා. ඒවම එයා කියනවා මේ ග්‍රීසියේ හිටියයි කියන පඬිවරු මේ කියන කතන්දර එක්කෙනෙක් කිව්වොත් ඒ කතාව තව දිගුවීමක් ඊළඟ එක ප්‍රාන්තයකට ගිහිලා ඇහුවොත් ඇතීනාගේ කතාව කියන්න කියලා ඇතන්සී භාරකාර දෙමගන ඇතීනා විය. තව එක්කෙනෙක් කියනවා එහෙම නෙමෙයි. ඒකත් ඇත්ත. සියුස් නම් වූ දෙවියන්ගේ දෙවියා එවත් මහා දෙවියාගේ දුවයි අතීනා. දැන් මේ කතන්දර අරගෙන ඉංග්‍රීසියට දැම්මා රොබර්ට් ග්‍රේව්ස් මහත්තයා. ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් රොබර්ට් ග්‍රේව්ස් මහත්තයා දෙනවා උත්තරයක්. ග්‍රීසියේ දේව කතා පැලැන්තියම අනුප්‍රභේද වලට ලක් කෙරුවොත් 100ක් පමණ අනුප්‍රභේද දක්වන්න පුළුවන්. මහා දෙවිවරු, ආරක්ෂක දෙවිවරු, චූල දෙවිවරු, අහක බලා ඉන්න දෙවිවරු කියලාම කියනවා. තව ආචාර්යවරයෙක් හිටියා ආතවේලී කියලා ඉංග්‍රීසි ආචාර්යවරයෙක්. එයා ගියා චීනට. චීනට ගිහිල්ලා චීනේ ජන කතන්දර හොයන්න පටන් ගත්තා. එයා හොයාගෙන ආවා. බෞද්ධ කතා හුඟක් තියෙනවා. විශ්වාස කරන්න බැරි තරම් තියෙනවා. මොකක් හෝ කියමනක් ගත්තොත් ඒ කියමනට සම්බන්ධ කතා තියෙනවා. තව එක්කෙනෙක් ගියා ජපානයට. පීටර් ක්‍රේන් කවියා. සෙන් කතා තියෙනවා. තව ආවා ඉන්දියාවට. අපි දැන් හෙන්රි පාකර් ගැන කතා කරා. ලංකාවට හෙන්රි පාකර් ආවා. ඊයුනෙවිල් ආවා. ඉන්දියාවට ගියා. දැන් මේ කතා පෙළ ගැස්සුවොත් ග්‍රීසිය, රෝමය, ප්‍රංශය, චීනය, ජර්මනිය ඔහොම පෙළ ගැස්සුවොත් ඒ කතා එකතු කෙරුවොත් ශ්‍රී ලංකාවේ කතාවලත් ඕක තියෙනවා. මහදන මුත්තා කතාව අපිට පෙන්නවා හලාවත හිටපු මහා උගත් මේ බිෂොප් තුමා
එතුමා කියනවා මහා ගුරු ස්වාමීන් කියලා එක්කෙනෙක් ඉන්දියාවේ හිටියා. මහා ගුරු ස්වාමීන්ගේ කතා ආවා ලංකාව. මේ කතා පල්ලිවල කියන්න පටන් ගත්තා. පාදිලි වහන්සේලා පූජකතුමන්ලා කියන්න පටන් ගත්තා. චීනෙන් ආපු කතාත් කියන්න පටන් ගත්තා. ජපානයෙන් ආපු කතාත් කියන්න. අපේ භික්ෂුන් වහන්සේලා බුදුන් වහන්සේ කියපු කතා එකතු කරන්න පටන් ගත්තා. අර කියපු බහනකව. දැන් මේවා ඔක්කොම අද අපේ ළඟ තියෙනවා. සාල සංඛ්‍යාවක් තියෙනවා. මිනිසුන්ව චර්යාවන් පරීක්ෂා කරන්නට දානවා. මම මාර්යා ඇමතු වෙමි කියලා කෙනෙක් කියනවා. මාර්යා මට කියනවා අද හෙට එන්නේ නෑ උඹ ළඟට. උඹ පුණ්‍යවන්තී. මම යනවා වෙලිදියා. මම මාර්යා පන්නා ගති. දැන් ඔකට කතන්දරයක් තියෙනවා. ලියතඹරා මලක් දුටු තාපසයා ලියතඹරා මල ගැන කියනවා. ලියතඹරා මලක් කවදාකවත් දැකලා නැහැ. නාරි ලතාවක් දැකලා නැහැ. තව එක්කෙනෙක් කියනවා. සහෝදරයා පැමිණි දුක් පැණි රසයි. මගෙන් ඇහුවා වෙද මහත්තයෙක්. නන්ද මහත්තයා ජන කියමන් ගැන ලිව්වා නේද පොතක්? මං කව. පැමිණි දුක් පැණි රසයි කියන්නේ ඇයි? දැන් මාව උඩ ගිහිල්ලා හිටියා. මං කිව්වා වෙද මහත්තයා මේ දැන් කෙනෙකුට දුකක් පැමිණියාම ඒ දුක නෑ. හොඳ කතාවක් තියෙනවා. දැන් මේ කතන්දර ඇසීමේ රුචියක් තියෙනවනේ අපිට. වයස කොච්චර ගියත් මිනිස්සු කතන්දර අහන්න රුචිය නැති උන්නේ නැහැ. හරි පුදුමයි නේද? මොකද්ද වෙද මහත්තයා මේ? එක මිනිස්සෙකුට වමනා කෙරුවා තමන්ගේ යාළුවන්ගේ චර්යාවන් හොයලා බලන්න. ඒ නිසා එයා පොඩි පිළිමයක් හදලා කැලේ තියලා ඇවිල්ලා කිව්වා මගේ හිතවත් යාළුවෙනි හිතවතුනි මගේ අතින් විශාල වරදක් වුණා. ඔබතුමාලා ධම්මව බේර ගන්න ඕනේ. මොකද වෙච්ච වැරද්ද? මොකද වෙච්ච වැරද්ද? මිනිහක් මැරුණා. මිනිහ තියනවා කැලේ. දැන් පොලිසියෙන් එන්න පුළුවන් මාව අල්ලගන්න මුලාදෑනිවරු එන්න පුළුවන්. මොකද කරන්නේ? මට හිතවත් නම් ඔබ මාත් එක්ක ඇවිල්ලා ඒ මිනිහ කන්න ඕනේ. මිනිහ කන්න? මට නම් බෑ. එකෙක් කිව්වා. හරි. ඔබ මගේ යාළුවානේ. මම ඔබේ යාළුවානේ. අපේ යාළුකම නිසා මම එනවා ඔබත් ඒක කන්න. කැලේට ගියා. ගිහිල්ලා යාළුවත් එක්ක එකතු වෙලා කනකොට මේක පැණි රහයි. මොකද යාළුවන්ගේ ටෙස්ට් කාඩ් මිනිමරුවා වශයෙන් පෙනී සිටි මිනිහා පැණි වලින් හදලා තියෙන්නේ රූපයක්. පැමිණි දුක් පැණි රසයි කියන කාවේ මහත්යෝ ඕනෝමයි. දැන් මේ කතාව අහගෙන ඉන්න අය බලා ඉන්න අය පිටින් දෙකයි ඕක ඕම නෙමෙයි අපේ පළාතේ තියෙන්නේ. මේක මෙහෙමයි තියෙන්නේ. ඉතින් මේ කට්ටිය සියලුම දෙනා මේක බෙදුවා. චූල කතා, මහා කතා, චෝර කතා, විකට කතා, උපදේශ කතා, චාරිකා කතා, වන කතා,
යක්කඩුවේ පඤ්ඤාරාම මහාමුදුරුවෝ ලියලා තියෙනවා පොතක් වණ කතා. ඔය නිසාමද මහාචාර්යතුමනි දැන් පංචතන්ත්‍රය, ජාතක පොත, හිතෝපදේශය, රාබිනිසොල්ලාසය වගේ තැන්වල එකම ආකාරයේ කතා. නිසකයෙන්ම එකයි. කෙනෙකුට ඉඳගෙන නවකතාවක් ලියන්න පුළුවන් මේ කන්දේපොළ මහත්තයා වගේ කෙනෙකුට. මහදැනමුත්තා කතන්දර මහදැනමුත්තා පණ ඇවිල්ලා. අද ඉන්නයි කියලා කියමුකෝ. නස්රුදීන් ගැන ලියලා තියෙනවා නම් හරි. අන්දරේ ගැන ලියලා තියෙනවා නම් සාලිය අශෝකමාලා පෙම්පුවත ලියලා තියෙනවා නම් දියකිඳුරන් ගැන කතා ලියලා තියෙනවා නම් ලියන්න පුළුවන් කතාව. ලියලා පෙන්නුම් ගන්න පුළුවන්. එතකොට නවකතා රටාවත් වෙනස් වෙනවා. ඔන්නේ මම මේ පොදු ලක්ෂණ කොහොමද අපි දැන් පංචතන්ත්‍රයේ, ජාතක පොත, හිතෝපදේශය වගේ එකම එක පොදු ලක්ෂණයි තියෙන්නේ. ඇතුලේ ඉන්නවා ප්‍රබුද්ධ කතාකාරී. මේක ඇතුලේ එයාට කියන්නේ කතකයා. පර්සෝනා කියලා කියන්නේ. ඇතුලේ ඉන්නවා කියන්නේ. එයා පිට කතාවක් ගෙනෙන කෙනා එයාගේ පෞරුෂය තමයි කතාවෙන් කියන්නේ. වෙද මහත්තයා මගෙන් අරක ඇහුවේ ඇයි? ඒක ඇතුලේ තියෙනවා වෙද කතාව. පැමිණි දුක් බාර ගන්නවා නම් පැනියසයි. පැමිණි දුක් ගැන දැනගෙන ලත වෙවි ඉන්නවාද පැනියස කර ගන්නවා. ඒ වගන්තිට වඩා ඒ කතන්දරේ කිව්වම කොච්චර. දැන් මහදැනමුත්තා කතාවක් එකක් ගන්න බලන්න නිකන්. මහදැනමුත්තා වුණත් ඒ හැටිම දැනුමුතු ගන්න දන්නේ නැහැ. උපහාසයක් දක්වනනේ. මහා ලොකු උගතෙක් වෙන්න පුළුවන්. නමුත් ආර්ථික විද්‍යාවේ මුල් පාඩමවත් දන්නේ නැහැ. මහා ලොකු දුස්තර මහත්තයෙක් වෙන්න පුළුවන්. සෞඛ්‍ය පාඩමවත් දන්නේ. හැබැයි ඔක ඉතා හොඳට කරපු කෙනෙක් තමයි කියලා දුන්නු කෙනෙක් තමයි මුනිදාස කුමාරතුංග. එතුමා ලිව්ව අපූර්ව පොතක්. සමාවෙන්න මම මේ කාලේ ගන්නවට ප්‍රබන්ධ සංග්‍රහය කියලා. ඒකේ එතුමා පෙන්눔 කෙරුවා ජන කතා වලින් ගන්න පුළුවන්, ඉතිහාස කතා වලින් ගන්න පුළුවන්, ආගමික කතා ගන්න පුළුවන්, හිතෝපදේශයෙන් ගන්න පුළුවන්, ධම්මපදයෙන් ගන්න පුළුවන්. සද්ධර්ම රත්නාවලිය ලියපු ධර්මසේනිය කොහෙන්ද ගත්තේ? සම්පූර්ණයෙන්ම එය 600 ගානක නේද කතන්දර. ගත්තේ ධම්මපදට්ට කතා. දම්පියා අටුවා ගැටපදේ. සද්ධර්ම රත්නාවලියෙන් ගත්තාම ඒකට එකතු කෙරුවා. උපමා දැම්මා. ආප්තෝපදේශ දැම්මා. කියමන් දැම්මා. පරිවාක්‍ය දැම්මා. ඒවා පාවිච්චි කෙරුවා අපි. නමුත් සද්ධර්ම රත්නාවලිය ලියාපු ධර්මසේන හිමියෝ ස්වාධීනව ගත්තා අරගෙන දාලා. යක්කඩි හාමුදුරුවෝ ඒ වගේ මහන්සි පරිපරේෂණයක් කෙරුවා. පංචතන්ත්‍රයේ කතන්දර අරගෙන වන කතා කියලා ලියුවා. ගලිවර්ගේ කතා ලියන්න පුළුවන්. කැන්ටබරි කතා ලියන්න පුළුවන්. ජාතක කතා කී දෙනෙක් ලියලා තියෙනවද? අතන එකතු කරොත් කී දෙනෙක් ඉන්නවද? 50 ගාණක් විතර ඉන්නවා ලියලා. අතන දැන් අපි සාහිත්‍යයේ මේ ජනකතා සාහිත්‍ය අධ්‍යයනය කරන් යනකොට මහාචාර්යතුමන් පවසනවා මේක වෙනස් වෙමින් යන ගමනක්. මේක අපිට ඉමක් කොනක් මායිමක් හොයාගන්න බැරි ගමනක්. දැන් අපි දැන් සුරංගනා කතා සාහිත්‍ය කියන කොටසට આવොත් ගාමිණී මහත්මයා දැන් ලස්සන වාසිලිස්සා කියයි, බබායිගා යකින්න කියයි, ඉවාන් කුමාරයාගේ කතාව කියයි. මේ අරුම පුදුම සිතුවිලි උත්පාදනයක් ඒ තුල තියෙනවා. එතකොට අපේ ජන කතාවේ මේ ලක්ෂණ අපිට හමු වෙනොත් හිතා ගන්න බැරි සිතුවිලි මවන ස්වභාවයක් අපේ ජන කතාවේ තියෙනවාද?
එහෙම තියෙනවා මේ වජිර ඒක ඒ කියන්නේ අර ඒ ස්වරූපයෙන්ම නෙවෙයි ඒ ස්වරූපේ වෙනස් වෙන්න පුළුවන් අපේ දැන් ඔය ඉන්ද්‍රජාලික යථාර්ථවාදී කියන එක මේ අපේ ජනකතාවල ඇත්තටම වෙන විදිහකට තියෙනවා දැන් ජාතක කතාවලත් ඒක තියෙනවානේ මේ සුරංගනා කතා දැන් විදේශීය ලේක රුසියාව වගේ රටවල බරපතල විදිහට ගේනවනේ ඒක ගෙනල්ලා හැබැයි දරුවන්ට ඒක කරන්නේ මේ වෙනම ලෝකයක සුන්දර ලෝකයක මේ දරුවෝ ඒක ඉතා වැදගත් කාරණයක් දැන් අර සුරංගනා ලෝකවල කියන කාරණේ නෙවෙයි එතන තියෙන්නේ දරුවන්ගේ මානව ලෝකේ එක තැනකට ගේනවා දැන් අපේ ජනකතා කලාව තුලේ ඔය දෙවියෝ එහෙම නැත්නම් යක්කු එහෙම නැත්නම් අద్භූත බලවේග අර සර් කිව්වා වගේ එහෙම චරිත ඕන තරම් තියෙනවා ඒ චරිත හැසිරෙන විදිහ මේ ඒකට දරුවන්ට ඒව සමීප කරන විදිහ ඇතුලේ මේ මම හිතන්නේ දරුවන්ට යමක් කියා දෙන යම්කිසි පණිවිඩයක් තියෙන කතා රසයක් එක්ක දැන් කතා රසයනේ මෙතන විශේෂයෙන් වැදගත් වෙන්නේ ඒ කතා රසය ළමයි අහගෙන ඉන්න හරි කැමතියි එතකොට මේක කොහොම මෙහෙම වෙනවද විශ්වාස කරන්න බෑනේ අපට කියන මේ හැඟීම එනවා ඒතර මේ විශ්වාස කරන්න බැරි වුණාට මවන කතා රසය ඇතුලේ දරුවා මේ තුල මොකද්ද වෙන්නේ කිසියම් නිර්මාණාත්මක චින්තනයක් Taman තුල හැදෙනවානේ ඒතර ඒකනේ වැදගත් වෙන්නේ. දැන් අපි අර ඉස්සර ගමේ තිබ්බෙම දැන් වගේ නෙමෙයිනේ ගම් මණ්ඩිය කියලා ගන්න තිබ්බේ. පැරණි ගම. ඒතර ගම් මණ්ඩිය තියෙන ගෙවල් ටික වටේට තියෙන මැද මිදුල තියෙනවා. ඒතර මේ මිදුල ඇතුලේ 20ක් එහෙම තියෙන්න පුළුවන්. ඒතර කිසියම් වැඩිහිටියෙක් කතා කියන වෙනම හිටිය අපේ වැඩිහිටියෙක් ඊටම සුදුසු නේ. එහෙම නැත්තම් අම්මා කෙනෙක්. ඔවුන් මොකද්ද කරන්නේ? අර සර් කිව්වා වගේ කතා කීමේ රීති පිළිවෙලක් තියෙනවා නේ එහෙම එකොමත් එක රටක කියලා පටන්ගෙන මෙහෙම ඒකට හුරු වෙලා හිටිය දරුවෝ දැන් එකොමත් එක රටක කියනකොටම දරුවෝ මනස හදාගෙන ඉවරයි කතාව අහන්න නේද එතකොට අර මේ සාමූහික වශයෙන් අහුවේ කණ්ඩායමක් වශයෙන් අහන්නේ ඒතර දරුවෝ අර නිකම්ම නිර්මාණාත්මක චින්තනය ඒගොල්ලන්ගේ පිබිදෙනවා අර ඔබ අහපු ප්‍රශ්නේ ඒ සුරංගනා කතා කියන එක අපි වෙන පැත්තකින් ගන්නවා ඒකෙන් හැබැයි අපි දක්වා අපේ પરම්පරාව දක්වාම අපි කතන්දර ඇහුව පොඩි කාලේ. ඒක දැන් දරුවන්ට ඒ වාසනාව ඇත්තටම නැහැ. මේ අපි ඊළඟ දවසේ මොකද්ද කතාව කියලා අහන්න මේ සූදානම් යන්නේ හවසට. එතකොට සමහරට දැන් ඒ න්‍යෂ්ටික පවුල නෙමෙයිනේ. પરම්පරා 3ක් ඒ ගම ඇතුලේ ඉන්නවා. නේද? අම්මා තාත්තා, ඒ අම්මගේ අම්මා තාත්තා සහ දරුවෝ කියන අය. එතකොට මේ පරිසරය ඇතුලේ කිරියම්ම කිරියත්ත තමයි ගොඩක් වෙලාවට කතන්දර කියලා දෙන්නේ. දැන් මේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදී මේ මහා මවුන්කරුවෝ විදිහට සලකනවා ගබ්‍රියෙල් ගාසියා මාකේස් වගේ ලේඛකයෙක්. එයා ඔහු කියලා තියෙනවානේ මේ කොහොමද එයාට මේ මැවීම මතුවෙන්නේ? එක තැනක එයා කියනවා මට මේ ආච්චි කියලා දුන්න කතන්දර තමයි මේ මැවෙන්නේ කියන එක නේ. ඒක දරුවෙකුගේ පෞරුෂය හදන නිර්මාණශීලී කුසලතාව ගොඩනගන්න අර මේ සුරංගනා කතා වගේම අපේ රටට ආවේනික අద్భుත මේ වාදය කියන්නේ මේ විශ්වාස කරන්න නොහැකි මායාමය රූප සමහර වෙලාවට බලපානවා මේ දරුවන්ගේ නිර්මාණාත්මක පැත්ත පෝෂණය වෙන්න කියලා මම හිතන්නේ. ඔය දැන් මහාචාර්යතුමනි අපි දැන් කතන්දර අහන්න ඕනේ. දැන් කෙනෙක් මේ සාකච්ඡාව බලන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි අපි කතන්දර දරුවන්ට කියලා දෙන්නේ? ඒක තමයි ලෝකේ තියෙන ඉතාමත් වැදගත් ප්‍රශ්නේ. මුලින්ම කියන්න තියෙන්නේ අපි යමක් අහගෙන ඉන්නේ කන් දෙක තියෙන නිසා. කන් දෙකක් ජන්මයෙන් ලැබිලා තියෙනවානේ. ඔය කන බිහිරි වේගන ගියොත් ඇහෙන්නේ නැහැ. ඊට පෙර ආතුව කෙසේ හෝ මේ කංකුවර වලින් උළුවට දාගන්න වෙලා තියෙනවා. නැත්නම් කන් ආරක්ෂා කරගන්න ඕනේ. පීරි අලියාට වේන වාදනය කරන්නාසේ කියන එකෙන් පටන් ගන්න. අපිට සුරංගනා කතා බොහොම අපූර්වට කියලා දුන්නා මේ කන්දේපොළම. අපි ළඟ නොතිබුණාද? බටහිරින් ආවේ කියලා කියන්න එපා. ගුරුවරුන්ට කියලා දෙන්න ඕනේ. දරුවනේ මේ අමල්පිසෝ කතාව සුරංගනා කතාවක්. සින්ඩරෙල්ලා කතාව සින්ඩරෙල්ලාගේ කතාව තව තියෙනවා ලංකාවේ. මේ යක්ෂයින්ගේ භූතයින්ගේ කතා ඉන්ද්‍රජාලය යථාර්ථයේ මැජික් රියලිසම් මේ බටහිරින් ආපු එකක් නෙවෙයි. දැන් මාත් එක්ක සමහරක් මේ නූතනවාදී අංකුර උගත්තු අරගල කරගෙන තියෙනවා.
මම නිදර්ශන දෙනවා. දැන් නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ඩීකන්ස්ට්‍රක්ෂන් කියන විසංයෝධී ක්‍රියාව මරායි පැද්දීමනේ. නැද්ද? මරයි. මරායි පැද්දීම. ලබු ගෙඩියේ තොইলේ මරායි පැද්දීම. ලබු ගෙඩිය පාවෙලා එනවා විශාල ගම් වතුරකට. සද්දය ඇහෙනවා. ලබු ගෙඩිය විවෘත කළ බලනකොට තොইলය. ඕක හරියට ලිව්වොත් මැලිනව්ස්කි වාගේ පඬිවරු අද හිටියා නම් කියයි චා වෙන්න මැජික් රියලිසම් ඩීකන්ස්ට්‍රක්ෂන් දැන් කටපාඩම් කරගත්තු වගේක් ඉන්නවා අලි කරදරයක් ෆූකෝ කියයි ඩෙරිඩා කියයි මං අක්කෝම රොබර්ට් බාතෙස් කියයි මං මේ කට්ටියක ඔක්කොම පොත් ටික අරන් කියෙව්වා. කොලොප්පමට වගේ කියෙව්වා. ඩෙරිඩා කියලා තියෙන සියලුම දේවල් අපේ රටේ හිටපු මිනිස්සු කියලා තියෙනවා. ඉන්දියාවේ අය කියලා තියෙනවා. අපි ළඟම ඉන්න අයව හොයන්නේ නැහැ. අර ගිහිල්ලා උගත්තු අරන් එනවා. දැන් බටහිර කාව්‍ය ලෝකයේ තියෙනවා කාව්‍ය වර්ග කීපයක්. රොමැන්ටික් පොයට්‍රි. රොමාන්ටික කවි කියලා උගන්වන්න ඕනේ නැහැ. මත වචනය පාවිච්චි අద్భుත. විශ්වාසකාරී වැඩි. අවිශ්වසනීය. අවිශ්වසනීය වෘත්තාන්තයක්. හැබැයි හොයාගෙන යනකොට පොඩ්ඩක් නැවතිලා අවිශ්වසනීයත්වයෙන් බොහෝ දේවල් වල එක තලයක් තියෙනවා විශ්වසනීයත්වයෙන් යුක්ත. හොයාගෙන යනකොට අහගෙන යනකොට මේකේ තියෙනවා සුන්දර සමුද්ද වස්තුව සද්ධර්ම රත්නාව මහා පන්තක කතන්දර කවුද කුණ්ඩල මොකද්ද මට්ට කුණ්ඩලී කතාව සමුද්‍ර වාණිජ ජාතකය. සමුද්‍ර වාණිජ ජාතකය මතකද? සමුද්‍ර වාණිජ ජාතකයේ සුනාමි කතාව සම්පූර්ණම තියෙනවා. දැන් මේක එතකොට අපේ ළමයින්ට වයස්ගත වෙන්නට පෙර ආතුව ඉගැන්වුවොත් ඒවා ටික පඬිරුවන් බවට පත් වෙලා කියාවි තාත්තේ ඔය කතාව අම්මේ ඔය කතාව නන්දේ ඔය කතාව ගුරුතුමිය ඔය කතාව අපි ළඟ තිබුණානේ කවුද පුතේ කියලා දුන්නේ ආච්චි කියලා දුන්නා ආච්චි මට කිව්වනේ මේ කතාව කියලා අමල් බිසෝ කතාව අපේ රටේ රජුරුවන්ට අං ඇවිල්ලා ඔය කතාව රුසියාවේ ලියුවා මම අපේ රටෙත් ඕක තියෙනවා ඔබේ රටේ කොහොමද තියෙන්නේ මං කිව්වා පුවත්පත් කලාවේදියෙක් වන සිරිලාල් කොඩිකාර මහත්තයා සිංහලෙන් ලියලා තියෙනවා කතාව එක රජ කෙනෙක් හිටියා රජතුමා දහස් ගාණක් දීලා කර්ණ වෑමියාව ගෙන්න ගන්නවා. ඒක අපූර්වට කොණ්ඩේ කපන්න ඕන. කර්ණ වෑමියා කොණ්ඩේ කපාගෙන යනකොට අන් දෙකක් තියෙනවා රජතුමාට ඇවිල්ලා. කොහොමද මේ කියන්නේ? රජතුමනි පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමා ඒ කර්ණවැමිය වශයෙන් මට කියන්න වෙලා මොකක්ද ඔබේ හිසේ අන් දෙකක් තියෙනවා මොනවා මගේ හිසේ අන් දෙකක් තියෙනවා බෙල්ල කපලා මම ගහලා යලවුවා ආස්වාන් දහසක් බුදුවන්නේ දේවයන් වහන්සේ ඒක නම් කරන්න එපා මන් රහසක් වශයෙන් තියාගන්නවා. මෙන්න මේ මිනිසයාට ඇතෙක් බට්ට වස්තුව දෙන්න. යනවා.
කිව්වේ නෑ. තව කරන වෑනියෙක් ආවා. ඌත් මේක කිව්වා. දෙවෙනි කරන වෑනියත් කිව්වා රජතුමා ගෝ කියන්න එපා. ඇතෙක් බට්ට වස්තු දුන්නා. හැබැයි ඌ ගිහිල්ලා උණ ගහකට කිව්වා. උණ ගහක් ළඟට ගිහිල්ලා කිව්වා. මේ හඩ ගියා. මොකද කරන්න බෑ කිව්වේ. රහසක් වශයෙන් තබා ගන්නට කියා මගෙන් ඉල්ලා සිටියා. නමුත් මට කාට හරි මේ කියන්න ඕනේ. මට මම ඉගෙනගෙන තියෙන්නේ යමක් ඇසුවා නම් ඒ ඇසූ දේ තව කෙනෙකුට කියන්නයි. අපේ රටේ රජුරවන්ට අං ඇවිල්ලා. අපේ රටේ රජුරවන්ට අං ඇවිල්ලා. සංගීතඥයෙක් ගාවෝතනි. ලා උණ වටේ කපා ගත්තා. ලා ෆ්ලූට් එකක් හැදුවා. වස්දඬුව නාදේ වෙන්නේ රහසක් වශයෙන් තබාගත යුතුය. අපේ රටේ රජුරවන්ට අං ඇවිල්ලා. අපේ රටේ රජුරවන්ට. සියලුම දෙනා දැනගත්තා. අං එන්නේ කාටද? ඒක කිව්වේ නෑ. මේ රජ කරන්නේ අපේ රටේ ගොන් වාහේ කෙනෙක්. මේ සමාවෙන්න මේ ගොනෙක් අං තියෙන සතෙක් රජ කරන්නේ. උට මොලේ මංචාරියක් නෑ. හැබැයි මේක කාටවත් කියන්න එපා කියනවා. සංගීතඥයා වන මට කාන්තයක් නෑ. මම වස්දඬුවක් හැදුවා. ඒකෙන් වාදිරේ නෙමෙයි. කොයි තරම් ගෙව්වත් මේක නෙමෙයි. එච්චරයි කතාව. එදා පටන් අද වෙනතුරු ඒක රහසක් වශයෙන් තබා ගත්තා. සියලුම මිනිස්සු දැනගත්තා. සත්පුරුෂයෝ දැනගත්තා. අපේ රටේ රජුරවන්ට අංගයි. හොඳයි අපි තවත් රසවත් කතන්දර එක්කම කතන්දර සාහිත්‍ය ගැන කතා කරමු. අපි යමු විරාමයකට. විරාමයට ගිහින් ඇවිත් ආයෙත් අපි කතා කරමු. අපි අද කතන්දර සාහිත්‍ය පිළිබඳව තොරතුරු විමසමින් සිටින්නේ ලෙවිසැරි ප්‍රේමේදී. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සහ ගාමිණී කන්දේපොළ මහත්මයා එක්ක කතා කරමින් අපි ඉන්නේ. මම කැමතියි ගාමිණී කන්දේපොළ මහත්මයාගෙන් ආරම්භ කරන්න මේ වටේ අවසන් වටේ. දැන් අපි මේ මිනිස් ජන විඥානයේ මේ කතාව පළපදියම් කිරීම සඳහා ප්‍රයෝග පාවිච්චි කරනවා. සාමාන්‍ය ජන කතා කරුවා මොන වගේ ප්‍රයෝග උපක්‍රමද පාවිච්චි කරන්නේ තමන්ගේ කතාව සිත් ඇද බැඳ ගන්නා කතාවක් බවට පත් කරන්න. ඒක ඉතාම වැදගත් කරුණක් වගේ. දැන් ඒ කතා ඉදිරිපත් කිරීමේ කලාවක් තියෙනවා කියලා අපි ඉස්සරට කිව්වේ. ඒකට ඒ කලාව ඇතුලේ විශේෂයෙන් දැන් ඕනෑම කාරණයක් කියන්න ගැමි ජන කතා කරුවා උපයෝග කරගන්නේ උපහාසය කියන එක. උපහාසයේ දරුණුවකට ඒ කියන්නේ බරපතල විදිහට යොදා ගන්නවා. මේ හැබැයි ඒ අපි කියමු කණ්ඩායමක් ඉන්නවා කියලා. ඒ කණ්ඩායම අතරත් ජනප්‍රිය පුද්ගලෙක් ඉන්නවා. මෙයා තමයි සුදුසු මේ කතාව කියන්න කියලා. ඒතර ඒක හරි රසවත්ව මේ නිරූපණය කරමින් භාෂා ශෛලිය ඉදිරිපත් කරන විලාසය දැන් කතා කලාව ඉදිරිපත් කරන විලාසය මේ හරි වෙනස් මේ එකක්. ඒ කියන්නේ මේ ඔහු රංගපාමින් තමයි ඒකට අර මේ ගමේ භාෂාවෙන් ඒ හැඟීම් දනවන භාෂාවක් කියන්නේ අපි. ඒ හැඟීම් දනවන භාෂාවත් එක තමයි මේක ගනුදෙනු වෙන්නේ. ඒතර ඒ රසවත් හැඟීම් ඇතිකරන ඒ භාෂාවේ උපක්‍රම පාවිච්චි කරනවා. ඒක එකක්. එතකොට අනිත් එක මේ අර අකණ්ඩව අහගෙන ඉන්න පුළුවන් විදිහේ මේ දීර්ඝ කතා කියන සමහරු ඉන්නවා. දැන් කතාවක් ඉවර වුණාම ඊළඟ එක කියන්න කියලා මේ ඉල්ලා සිටින නේද? එහෙම කණ්ඩායම් ඉන්නවා. ඒතර ඒකට පුරුදු වෙච්ච පරිසරයක්. ඔහු කතා ඉදිරිපත් කරන විලාසයත් එක්ක මේ ජන විඥානය රැඳෙනවා මේක. දැන් එහෙම රැඳුනම මේ කාලයක් තිස්සේ මේක මතක හිටිනවා.
විශේෂ මතකනේ දැන් සර් කිව්වේ අර ඒක ඇත්ත කියන්නේ ඒක අපි අවධානයට ගන්න ඕන කාරණයක්. දැන් භාෂාවේ අරමුණු කීපයක් තියෙනවානේ. ඒක එකක් තමයි මේ භාෂණය කියන එක, කතා කරන එක. අනිත් එක මේ ශ්‍රවණය කියන එක. ඊට පස්සේ ලේඛනය වගේ දේවල් එනවා. තව කීපයක් තියෙනවානේ. ඒතර ප්‍රධාන එකක් තමයි ශ්‍රවණය කියන එක. ඒ ශ්‍රවණය හරියට රැඳුනොත් එහෙම තමයි දැන් අර මේ ඉන්ද්‍රියන් එකිනෙකට සම්බන්ධයි කියලා කියනවනේ. එතකොට ඒ ශ්‍රවණ ගෝචර වෙනවා නම් විතරයි කතාව මනුස්සයාගේ මනසේ රැඳෙන්නේ. ඒක දැන් ඕනම පාඩමක් වුණත් එහෙමයි ශිෂ්‍යයෙකුට උගන්වනකොට ඔහු ගුරුවරයාගේ ඒ දක්ෂතාවය අනුව ඉදිරිපත් කිරීම විලාසය අනුව සවන් දීම තමයි ප්‍රධාන දේ නේ. සවන් දීමත් එක්ක තමයි ඔහුගේ මනස වැඩ කරන්නේ මේකේ. ඊට පස්සේ තමයි ඔහු ඒක පාවිච්චි කරන්නේ ලියන්නද එහෙම නැත්නම් තමන් ප්‍රකාශ කරන්නද කියලා මේ අතුරු මේ ප්‍රකාශනයක් විදිහට එන්නේ ඊට පස්සේනේ. පළවෙනි දේ ශ්‍රවණය. දැන් මේ ඒතොර අනිත් එක තමයි නැරඹීම් වගේ දේවලුත් භාෂාවට අමතරව අපි පාවිච්චි කරනවා. මේ සියල්ල පොදුවේ එකට එකතු කරලා තමයි ජනකතාව අපි රස විඳින්නේ. සමහරට නාට්‍යෝචිතයි මේක. දෘශ්‍ය කියන මේ සංකල්පෙත් එනවා එතෙන්ද. අපි වටහා ගන්න ඕන එකක් තමයි මම හිතන්නේ දැන් මේ මතු පිට අපිට නොපෙනෙන නේද? ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ හැදී වැඩුණු සමාජයක් වර්තමාන සමාජය කියලා අපි ගමුකෝ. ඒක ඇතුලේ මේක මහා වෘක්ෂයක් නම් අතුවිති බෙදිලා යන මේ අපිට පේන්නේ හැබැයි මේ මහා මූල මණ්ඩලයක් තියෙනවා නේද? ඒ මූල මණ්ඩලය තමයි ජනශ්‍රුතිය කියලා කියන්නේ මම හිතන්නේ. නේද? ඒක අපිට පේන්නේ නැහැ. ඒක හැබැයි ඒක ඉදිරියට වැටුනොත් එහෙම මුළු ගහම අවසන් වෙනවා. ඉතින් එතකොට ඒ නිසා ජනශ්‍රුතියේ වටිනාකම අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවය තේරුම් ගන්න ඕනේ මම හිතන්නේ. ඔව් ඇත්තටම දැන් අර අපි මේ කතා කීමේ කලාව සහ නිර්මාණාත්මක බව කියන කොටසට આવුත් දැන් අහස ගැන අපි Hindu විශ්වාසයේ තියෙනවා ඉන්ද්‍ර දෙවියෝ ඉන්නවා කියලා. හැබැයි ග්‍රීක රෝම ජුපිටර්. එතකොට ජලයට වරුණ කියලා කියනවා. නෙප්චූන් කියලා ග්‍රීක රෝම තාරකාවල අපි කියනවා. එතකොට සූර්ය දෙවියෝ, ඇපලෝ දෙවියෝ මෙහෙම කියලා මේ විශ්වකර්ම වලකන්, ලක්ෂ්මී වීනස්, සරස්වතිය ඊරෝස් මෙහෙම මේ සම ලක්ෂණ එක්ක මේ නිර්මාණාත්මක බව කලාපෙන් කලාපයට වෙනස් කරගන්න විදිය මේ කොහොමද ජන සාහිත්‍ය නිර්මාණාත්මකව භාවිතා කරන්නේ? අපිට පෙන්වලා දීලා තියෙනවා ස්ටිව් තොම්සන් කියන මිනිසයා තමයි බටහිර නම් ලංකාවේ මුනිදාස කුමාරතුංගට සමාන කාණ්ඩ පුළුවන්. මේ දෙන්නගෙම මතවල සමානත්වයක් තියෙනවා. මම දැනගත්ත ඉතා වැදගත් කාරණා පහක් මේ හේතුකාරක වෙනවා නිර්මාණශීලීත්වය ගොඩනැගෙන්නට. එකක් තමයි අර ගන්ධපොළ මහත්තයා පෙන්වා සරලව කියන්නේ කෙසේද? ඒක නේ සබ්වේ ගෝචර. ගායකයෙක් හෝ කතාකරුවෙක් හෝ කතාවක් පවත්වන කෙනෙක් හෝ ගුරුවරයෙක් හෝ කියන්නේ කොහොමද? The way it is expressed. Oral tradition කියලා කියන වාචික සම්ප්‍රදායේ අපි පාවිච්චි කරන්නේ පළවෙනි කාරණේ කටවහර. කටවහරයි ගත්වහරයි කියලා දෙකක් තියෙනවා. දැන් මුනිදාස කුමාරතුංග මහත්මයා හිංසරේ හත්පන මගුල් කෑම කියන කෘතීන් තුනේම කටවහර. එදා හරි වැස්ස විතරක් නම් මදයි මොනේ පාවිච්චි කරන්නේ? ප්‍රබන්ධ සාහිත්‍යය තමයි. ඔක පළවෙනි කාරණා. සින්ඩරෙල්ලා කතාව ගත්තොත් එහෙම තින්නේ. Cinderella happened to be a poor girl. Why did she? මොකද කියන්නේ? හරි ලස්සනයි. Where it is. දෙවනි ඉතා වැදගත් මේක තමයි ඒ බස දරු යහන ශ්‍රාවකයා ඉන්නවා. ශ්‍රාවකයට වැටෙනවාද? වැටුණොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද්ද? ඒතර එයාම බාධාවක් ඇති වෙනවා. දැන් අපි කම්මු කතන්දරයක් අරගෙන කතාව මැදදී එක සංස්කෘතියක උපන් කතාව ඊළඟ සංස්කෘතියට ගෙනිච්චයි කියන. එතකොට මේ සංස්කෘතියෙන් ගෙන අපේකේ ඇතම් වචන වගන්ති හඳුන්වා දෙනු ලබන සංස්කෘතියේ වචන වලට ගැලපෙන්නේ නැහැ. සමාජයට ගැලපෙන්නේ නැහැ. දැන්
අපි ගත්තොත් එහෙම වලියක් දාගත්තයි කියලා කියමුකනේ වලියක් දාගත්තයි කියන එක. සමහරක් ඒ රජතුමාගේ වැඩේ වලි දැන් වලි රාජ කියලා නමක් ලැබුණා කියලා කිව්වමකෝ. දැන් එතකොට අහන්න පුළුවන් කියන ළමෙක් අනේ ගුරුතුමනි වලි කියන්නේ මොනවද? දැන් මට මගේ ගෝලයේ කිව්ව දවසක් සර්ගේ ප්‍රෝග්‍රෑම් එක පට්ට ප්‍රෝග්‍රෑම් එක කියලා. මට තේරුන්නේ නැහැ. පස්සේ බැලුවාම පට්ට කියන්නේ හොඳ කියන එක. ඉහළයි කියන එක. හැබැයි මේ වචනේ ඇවිල්ලා මමත් දැන් ඉඳලා හිටලා පාවිච්චි කරනවා. මට බෝ කෙරුවා. යා බෝ කෙරුවා. කතන්දර කලාවෙත් ඔය වගේ එකක් තියෙනවා. මුලින් පටන් ගත්ත එක ද්විතීය ස්ථානයකට යනකොට තෘතීය ස්ථානයකට යනකොට කටින් කට ගිහිල්ලා වෙනස්. ඊළඟට එනවා ඒක අහගෙන ඉන්න පුද්ගලයාට ආගෙන ඉඳලා ලියන කෙනා දැක්මක් ඇති කරගන්න. ඔකට කියන්නේ විෂන්. ඔය කියන දෙයට වඩා දරුවා මොකද්ද තියනවා වගේ පේනවා. ඊට වඩා ගැඹුරුයි. ඉතා ගැඹුරු තලයකින් ඔය කියන්නේ ඉතා සරලව කිව්වට මොකද? හරි. අයි ඒකට හේතුව කියලා හොයන්න බලන්න ගියාම පඬිතමානේ පෙන්වන්න බස පාවිච්චි කරුවා නෙවෙයි. clarity. හරිම හතරවෙනි. clarity කියන්නේ හරිය කියන්නේ පැහැදිලි කරලා දෙනවා. හරි පැහැදිලි. ඒ ස්වාමීන් වහන්සේලාගේ බණ මధుර ස්වරයෙන් පමණක් නෙවෙයි කියන්නේ. කියන දේ පැහැදිලි කරනවා. පච්චුත් මොකද කියන්නේ? පිළිවදන් දෙනවනේ. මොකද ඒකට කියන්නේ වචනයක් තියෙනවනේ. ඒ ස්වාමීනි එමයි ස්වාමීනි කියලා කියනවා. ඒකෙන් තේරුණයි කියන එක. ඔහොම ගිහිල්ලා අවසාන එක මොකක්ද දන්නවද? ඔබේ දෙදෙනාගෙන් එක්කෙනෙක් හිතා වැදගත් දෙන්නම පාවිච්චි කරුවා ජන විඥානය. ජනයාගේ විඥානේ මුල් බැස ගන්න. සමහරක් අය කියන වචන සදාතනිකයි සනාතනයි. මම නිදර්ශනයක් කියන්නම්. එක්තරා අවස්ථාවකදී මහාචාර්ය සරච්චන්ද්‍රගෙන් මම ඇහුවා මේ නාට්‍ය කලාව කියන එක නිර්වචනයකින් කියන්න පුළුවන්. එතකොට මහාචාර්ය සරච්චන්ද්‍ර මට දුන්න උත්තරේ තමයි එක නිර්වචනයක් කියන්නේ මොකද්ද? විනෝදාස්වාද ජනනම් නාටකම් කියලා. එහෙම කියලා තියෙනවා භරත මුනිවරයා. විනෝදේ කියන්නේ කුමක්ද? ඊළඟට හොයනවා. නාට්‍ය කියන්නේ කුමක්ද කියලා හොයාගෙන ගියාම එක නිර්වචනයකින් බෑ. නිර්වචනය කියන්නේ පහසුකම සඳහායි. මහාචාර්ය ගුණපාල මල්ලසේකර මහත්මයා එතුමාගේ කතාවකදී කිව්වා හැම සත්වයක්ම තමන්ගේ අදිෂ්ඨානය පරිසමාප්තියකට පත් කරගන්නට වෙනවා නම් ගව් 100ක් යන්නට හදන මගියා එක අඩියක් ලැබුවේ.
ගව් ගණනාවක් යන්න හදන මිනිහා එක අඩියක් තැබිය යුතුයි. ඊළඟ අඩිය තැබිය යුතුයි. එසේ කොට ගව්වක දුර ගියාම මම ගව්වක් දුර ඇවි. ඒක ඇතුලේ කාරණා කීයක් කියනවා. දැන් මෙන්න මේක තමයි ජන කතා වලින් ඉගැන්වෙන්නේ. පැහැදිලිව කියන්න, දැක්මක් දෙන්න. ඒ දැක්ම මුල් බැස ගන්නට සලස්සන්න. කොහෙන් උපුටා ගත්තත් ඔබ පැහැදිලිව කතා කරන්න. ඒ නිසා තමයි රටක් ජාතියක් ගත්තේ නැහැ. ඒක ඕමත් එක රටක. යට ගිය දවස ඒ කාලේ මීට බොහෝ කලකට මුළු ලෝකෙම once upon a time they all lived in a village. කොහොමද කියන්නේ? in a certain temple. එක්තරා පන්සලක එක්තරා පූජක භූමියක. කොහොමද කියන්නේ? ආවල් ප්‍රදේශී කියලා නම නැහැ. අරණායක ප්‍රදේශී උපන් ගම්මුලා දෑනියා කියලා. ඒ පළාතේ සිටි එක්තරා පළාතක සිටි වෙද මහත්තයෙක් මට මේ කතාව කිව්වා. ඊළඟ කියන්නේ. ඉතින් මේ කතා කලාව සදාතනිකයි. සනාතනයි. කතාවක් පරිවර්තනය කරන්න බෑ. ජර්මනියේ උපන් කතාව සිංහලට පරිවර්තනය කියලා දැම්මට ඒක මනස ඇතුලේ පරිවර්තනය වෙයි. මම මේක වටහා ගත්තේ නැතිනම් පරිවර්තනය කරන්න සිංහලෙන් ලියන්න බෑ. ඒතර මම පරිවර්තනය කරන්නේ මොකද්ද? ජන විඥානගත සංඥා. ඒ සයන්ස් කෝඩ් සිම්බල්ස් තමයි මම පරිවර්තනය කරන්නේ. රොබර්ට් ග්‍රේව්ස් කිව්වෙත් ওই ටික තමයි. රස ජනනය සහ රස උත්පාදනය සඳහා ගමරාලලා නිර්මාණය වුණා. අන්දරේලා, මහදන මුත්තා, කැකිල්ලේ, එතකොට චරිත කේන්ද්‍රීය කතා, පාලන තන්ත්‍රය කේන්ද්‍රීය කතා නිර්මාණය වුණා. දැන් ඇත්තටම මේ ඔබ සියලු දෙනාම එකතු වෙලා මේ පැහැදිලි කරලා දුන්නේ මහාචාර්යතුමන් ගාමිණී මහත්මයා මේ ඉන්ද්‍රජාලික ස්වභාවයෙන් යුතු කතාව හරහා අපේ මනස අල්ලා ගන්නා විදිය, අපේ ප්‍රඥාව දල්වන විදිය, ඒ වගේම ඒවා පරම්පරානුගතව දැනුම් පද්ධති නිර්මාණය කරන විදිය. ඉතින් අපි අද උත්සාහ කළේ ජනකතා සාහිත්‍ය පිළිබඳව යම් අවබෝධයක්, සැකලි සටහනක් එකතු කරගන්න. මහාචාර්යතුමන් කියපු විදිහට මේ අධ්‍යයනය කරගෙන යන අයට අවශ්‍ය කරන මූලික වටේ සාකච්ඡාවක් මෙතෙන් පටන් ඉදිරියට යන්න ඔබට ආරාධනා කරමින් අද අපි අපේ ලෙවිසැරි ප්‍රේමය වැඩසටහන අවසන් කරනවා. සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ට ස්තුතියි, ආයුබෝවන්. ඒ වගේම ගාමිණී කන්දේපල මහත්මයාටත් ආයුබෝවන්. බොහොම ස්තුතියි. තවත් දවසක කතා බහ කරමින් සාහිත්‍යයේ රස මුසු තැන් හොයාගෙන යන්නට ඔබට අපි ආරාධනා කරනවා ලෙවිසැරි ප්‍රේමයෙන්.